මේ ශිෂ්‍ය සාධන තක්සේරුව සඳහා දෙවර්ණ වනු යොදා ගැනීමේ සීමා 4ක් නේද? එතන සීමා 4 නම් කර නිවැරදිව දෙවර්ණ වනුවක් සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 4ක් උදාහරණ ඇසුරින් පෙන්වා දෙන්න. දෙවර්ණ වනු යොදා ගැනීමේ සීමා 4ක් නම් කරන්න කියලා තියෙනවා. ප්‍රශ්නේ කොටස් දෙකකින් තියෙනවා. එතකොට දෙවර්ණ වනු යොදා ගැනීමේ සීමා තමයි ප්‍රජාන ක්ෂේත්‍රයේ ඉහළ මානසික හැකියා මට්ටම් කියන්නේ විශ්ලේෂණය, සංශ්ලේෂණය, ඇගීම කියන ඒවා මයින්ඩ් බෑ. හේතුව තමයි මේකේ මයින්ඩ් පුළුවන් දැනුම සහ අවබෝධය විතරයි. ඒක සීමාවක්. අනිත් එක තමයි දෙවර්ණ වනුවක තුල පිළිතුර සංවිධානාත්මකව ලියන්න බෑ. තමන්ගේ නිර්මාණාත්මක විදිහට තමන්ට ආවේනික විදිහට පිළිතුරක් ලියන්න බෑ. ඒ ගුණය නැහැ. ඒක සීමාවක් දෙවර්ණ වල. ඊට පස්සේ විෂය නිර්දේශයට ඇති වළංගුතාවය. එහෙම නැත්නම් මුළු විෂය නිර්දේශය ආවරණය කරන්න දෙවර්ණ වනු වලින් බැහැ කියන එක අපි ඒක දෙපැත්තටම කතා කරා. මේ සෑම ඉගෙනුම් ඵලයක්ම දෙවර්ණ වනු වලින් නියෝජනය කරන්න බැරි නිසා දෙවර්ණ වනු වල සීමාවක් තමයි විෂය නිර්දේශයේ වළංගුතාවය පිළිබඳ ගැටලුව. ඒ කියන්නේ ආවරණයට ඇති හැකියාව අඩුයි කියන එක තමයි අපි යෝජනා කරන්නේ. ඒත් එක්කම මේ දෙවර්ණ වනු වල 50% තියෙනවා සම්භාවිතාවේ හරියන්න හෝ වරදින්න. ඒ හින්දා අනුමානයෙන් පිළිතුරු සපයලා ලකුණු ලැබීමට ඇති හැකියාව හින්දා උත්තරය දන්නේ නැහැ හරියන්න 50% හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දරුවගේ සැබෑ සාධනයක් නැහැ. කනා ගහලා දිනන්න පුළුවන්. 50%ක් හරියන්න පුළුවන්. ප්‍රශ්න 100ක් આવොත් 50ක් හරියන්න පුළුවන්. ඒ හින්දා මෙන්න මේවා තමයි දෙවර්ණ වනු යොදාගෙන තක්සේරුවක් කිරීමේදී ඇතිවන සීමාකාරී සාධක. ඒත් එක්කම නිවැරදිව දෙවර්ණ වනුවක් හදන්නේ එහෙනම් කොහොමද කියන එක කරුණු 4ක් උදාහරණ ඇතුව අහනවා. ඒකේ අපි දන්නවා කරුණු ටික අපි කතා කරලා තියෙනවා. දෙවර්ණ වනු වල පෙළ ප්‍රොතේන ප්‍රකාශ එහෙමම උපුටගෙන දාන්න එපා කියලා අපි කතා කරා. උදාහරණයක් දාන්න ඕන මොකක් හරි ඔය උපුටා ගැනීමක් දාලා ඒක එහෙමම කටපාඩමින් දරුවා ලියනවා. ඒකින්ද එහෙම එකක් දාන්න එපා කියලා. අපි ටියුට් එකෙන් උදාහරණයක් ගමු ඕනනම්. අපි බැල වර්ජනයක් වද්ද කියලා. ආය බස්සල්මයි. අපේ ආමුදුර අපි දැන් පටන් අරන් පැයක්. නයි අරින්න එපා. ආය බස්සල්මයි. අපි අරන් තිබුණා මට මේ අපේ හාමුදුරුව මට කියන්නකෝ දෙවර්ණ වනු වල ලක්ෂණ ටික දැන්. ඊ අහගෙන හිටියන්නේ ඔය ටික. අපි දැන් කතා කරේ මේ දෙවර්ණ වනු වලට සකස් කරනකොට අපි සලකා බලන සාධක. මේ දැන් අපි ගත්තොත් එහෙම එක් නිශ්චිත ඉගෙනුම් ඵලයක් විතරයි එක දෙවර්ණ වනුවකින් තියන්න ඕන. එතකොට ඒකෙදි අර මතකද මතකත් නැහැනේ. අර කොත්මලේ යකඩයි කිරිවවුල පිත්තලයි ගැන ප්‍රශ්නයක් තිබුණා මතකද ටියුට් එකේ? කන්ද උඩරට රාජධානි සමයේ
කොත්මලේ යකඩයි කිරි වවුල හරි කොහේ හරි මේ මොන වවුලද පිත්තල භාණ්ඩ නිෂ්පාදනයේට ප්‍රසිද්ධියක් තිබුණා කියලා කිව්වේ. අන්න ඒ ප්‍රශ්නේදී එක නිශ්චිත ඉගෙනුම් ඵලයක් නෙමෙයිනේ අහන්නේ. එක තැනක තව දෙයක් තියෙනවා, තව තැනක තව දෙයක් තියෙනවා. ඒතකොට දරුවා කන්ෆියුස් වෙනවා. ඒ හින්දා ඒක නීතිය තමයි එක් නිශ්චිත ඉගෙනුම් ඵලයක් පමණක් එක් වණුවක දෙවර්ණ වණුවකින් ඉදිරිපත් කළ යුතුයි කියන එක. අනිත් එක තමයි අර මේ දෙවර්ණ වණු වල මේ ගණ්ඩ පුළුවන් පහළ මානසික හැකියාවන දැනුමයි අවබෝධයයි මයින්ඩ්. එතනින් එහාට ඉහළ මානසික හැකියාව මයින්ඩ් මේ දෙවර්ණ වණු අපි යොදා ගන්න එපා කියන එක කතා කරා. මේ අර සංඛ්‍යා භාග වගේ කිව්වේ 10න් 2යි 10න් 2කින් 120 සමානයි 8න් එකක් වාගේ ඒ වාගේ ඒවා භාවිත. ඒ හින්දා ඒවා ගන්න එපා දෙවර්ණ වණු වලින් පහළම මානසික හැකියාව දැනුමින් කටපාඩමින් සහ අවබෝධයෙන් ලියන්න පුළුවන් ඒවා විතරයි දාන්න ඕන. අර වාගේ සංඛ්‍යා ගණන් දාන්න යන්නේ භාවිතේ තන යන්නේ. එතකොට තව තියෙනවා මේ අර අවිනිශ්චිතාර්ථ හැඟෙන පද ප්‍රකාශනයට ඇතුළත් නොවෙන්න ඕන. දානවා නම් බොහෝ වෙලාවට සාමාන්‍යයෙන් නිරන්තරයෙන් විදිහට ප්‍රතිචාර දෙන්නව අර ඍණ පැත්තට ගෙනියන ඒවා මුකුත් දාන්න එපා කියලා අපි කියනවා. ඒකෙදි අපි කියන්නේ අර සංවිධානයේ ඇතැම් කටයුතු නිසා පරිසරයට හානිදායක තත්ත්වයක් ඇති විය හැකිය. ඇතැම් කටයුතු. අන්න ඒ වගේ නිකන් අර ඍණ පැත්තට ඇදගෙන යන ඒවා දාන්න එපා කියලා කියනවා මේ බහුවර්ණ දෙවර්ණ තුල. ඒත් එක්කම අර මේ අර ශිෂ්‍යයින්ගේ අත්දැකීම් එහෙම නැත්නම් ආකල්ප මත පිළිතුර පුද්ගල බද්ධ වෙන්න පුළුවන්. ප්‍රකාශන දෙවර්ණ වණු වලින් ඉදිරිපත් කරන්න එපා කියලා කියනවා. හරි නම් හරි වැරදි නම් වැරදි. බාගෙට හරිවත් බාගෙට වැරදිවත් දෙයක් නැහැ. එතකොට ඉගෙනුම් ඵල විතරක් දෙවර්ණ වණු ලෙස ඉදිරිපත් කිරීම තමයි යෝග්‍ය වෙන්නේ. එතකොට තරමක් සත්‍ය වන්නේ එහෙම දාන්න හරියන්නේ නැහැ. ඒ හින්දා සත්‍යද අසත්‍ය හරිද වැරදිද එහෙමයි ඒක ඉදිරිපත් වෙන්න ඕන. අනිත් එක දෙවර්ණ වණු වල අර ප්‍රකාශන වණු වලට නිෂේධනාර්ථ හරි ද්විත්ව නිෂේධනාර්ථ හරි අන්තර්ගත නොකර ඉන්න ඕන. අර අවිනිශ්චිත පදවලට උදාහරණයක් තමයි අර පුද්ගල බද්ධ වෙන්නේ නැහැ කියන එකට අර මේ මොනවාද බහුවර්ණ ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට හදන්න බහුවර්ණ ප්‍රශ්න හදන එක ව්‍යුහගත රචනා ප්‍රශ්න හදනවට වැඩිය පහසුයි කියන එක. ඒක පුද්ගල බද්ධතාවය අනුව වෙනස් වෙනවනේ. ඒ හින්දා පුද්ගල බද්ධ ඒවා මෙතෙන්ට දාන්න එපා. ඒත් එක්කම මේකේ ඍණ දිශානතියකට යොමු කරන ඒවා දාන්න එපා. පුද්ගල බද්ධ වුණොත් අවිනිශ්චිත පද දැම්මොත් එහෙම බහුවර්ණ ප්‍රශ්න වලට වඩා රචනා ප්‍රශ්න තැනීම පහසුය. එහෙම එතකොට ඒක මේ අවිනිශ්චිත පද හරි බොහෝ වෙලාවට සාමාන්‍යයෙන් නිරන්තරයෙන් කියන ඒවා ඒ ඍණාත්මක පැත්තට යන ඒවා දාන්න යන්න එපා ප්‍රශ්නවල. එතකොට මේ අර ද්විත්ව නිෂේධනාර්ථේ මං කිව්වේ අර මේ පාරේ පයින් යනකොට දකුණු පසින් පයින් යන්නෝ දකුණු පසින් යා යුතුයි කියලා කියනවනේ. ඒකේ යන්නෝ කියන ඒවා කෘදන්ත නාමයක්නේ. කෘදන්ත නාමයක් නෙවෙයි. ආයාසයෙන් ප්‍රකාශ තුලට අර නිෂේධනාර්ථය එහෙම නැත්නම් ද්විත්ව නිෂේධනාර්ථය ඇතුල් කිරීමට උදාහරණයක් තමයි ඒක. පයින් යන්නෝ පාරේ දකුණු පසින් යා යුත්තාහ යන වාක්‍යයේ යන්නෝ යන කෘදන්ත නාම පදයක් නොවේ. යන්නෝ යන නොවේ. එතන නිෂේධනාර්ථය ද්විත්ව නිෂේධනාර්ථය ඒ අර්ථ ඇතුළත් වෙන්න හදන්න එපා. අනිත් එක අර නිවැරදි පිළිතුර තබන ස්ථානයේ කෙරෙහි සැලකිලිමත් වෙන්න කියලා කිව්වනේ. අපි අර නිශ්චිත රටාවක් හරිනම් හරි හරි වැරදි වැරදි හරි තුනයි වැරදි තුනයි ඒ විදිහට නිශ්චිත රටාවකට උත්තර එන විදිහට දාන්න එපා කියලා අපි කියනවා. උදාහරණයකට ඔයාලා හරි දෙකයි වැරදි දෙකයි. හරි දෙකයි වැරදි දෙකයි. එහෙම එපා කියලා දෙන්න. හරියයි වැරද්දයි හරියයි වැරද්දයි. එහෙමත් එපා. එතකොට ඔන්න ඔය වාගේ කරුණු තමයි අර පෙළ පොතේ ප්‍රකාශන එක දිගටම උපුටා ගන්න එපා කියන ඒවා
ඔන්න ඔය වාගේ දැන් මොකක් හරි කාරණයක් දුන්නාම මේ පොතෙන් උපුටලා අරගෙනම දෙන්න පුළුවන් අපිට. බබා මේක දරුවා දියන්න. එතකොට ඒ විදිහට මේ යමක් දෙන්න එපා කියලා තමයි කියවෙන්නේ. ඉතින් ඔය ටික තමයි අපිට සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු විදිහට අපි කතා කරලා තියෙන්නේ. ඉතින් ඔය ටික ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා. ඒකට තව කාට හරි එකතු කරන්න දෙයක් තියෙනවද? ඕකේ විභාගයට අහන්න පුළුවන්. ඔය සඳහන් දෙවර්ණ වනු සෑදීමේ දුර්වලතා අවම කරගනිමින් ගුරුවරයෙකු විදිහට ඔබ පන්තියට ගැලපෙන ආකාරයට ප්‍රශ්න පත්‍රයක් හැදීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද? ඔය කියපු ඒවම අනිත් පැත්තට ලියන්න ඕන. ඔහොම නොවෙන්න හදන්න ඕන කියලා. උදාහරණත් එක්ක. ඒ හින්දා අර නිතර පැන් රස කෑම සාමාන්‍යයෙන් තෘණකුල්ලේ භෝග ඇතැම් කටයුතු නිසා අන්න ඒ වගේ අර අවිනිශ්චිත පද සාමාන්‍යයෙන් නිරන්තරයෙන් කියන ඒවා ඍණ දිශානතියට අරන් යන ඒවා සාමාන්‍යයෙන් අතුල් කරන්න එපා. ඒ වගේ මොනවා හරි මැද්දට දාලා ප්‍රශ්න ටිකක් හදලා මේම නොවිය යුතුයි කියන එක අනිවාර්යයෙන්ම අඟවන්න. ඕක තමයි ඔතනින් අහන්නේ. තිමිරසලට තව මොනවා හරි එකතු කරන්න තියෙනවද? අපේ ටීචර්ලාට මේ ටීචර්ට අට ටීචර්ගේ නම හැමදාම අමතකයි. තිලිනි මිස්ටර් එහෙම මොනවා හරි එකතු කරන්න තියෙනවද? නෑ නේ සර් ඔය ටික ප්‍රමාණවත් කියලා හිතන්නේ. ඒක මේ කරුණු 4ක් නේ අහලා තියෙන්නේ. ටීචර් මේ ටික අධ්‍යයනය කරාද ටීචර්? ඔයා සාමාන්‍යයෙන් අවබෝධයෙන් ඉන්නවනේ. අපිට 2019 මොන වර්ණද ඇවිල්ලා තියෙන්නේ? බහු වර්ණද, දෙවර්ණද, ලිඛිතද, කෙටි ලිඛිතද? ඊට පස්සේ බහු වර්ණ අවසාන ඇවිල්ලා තියෙන්නේ අන්න 2019 ඇවිල්ලා තියෙන්නේ බහු වර්ණ. ඊට පස්සේ ඊළඟට සර් 2019 රචනා ප්‍රශ්නවල ප්‍රබලතා දුබලතාත් අහලා තියෙනවා. රචනා ප්‍රශ්න වලත් එහෙනම් මොනවද මේ සැරේ එන්න ගොඩක් දුරට ඉඩ තියෙන්නේ? ගොඩක් දුරට මේ දෙවර්ණ වලට chance එක වැඩි. ඒක හරියටම තහවුරු කරගන්න පුළුවන්. කැම්පස් එකේ යාළුවෝ ඉන්නවා නම් දැන් අභ්‍යන්තර එක්සෑම් එක තිබ්බා. ඒකේ පේපර් එක ගත්තා නම් මේ සැරේ මේක හරියටම කිව්වේ. අනිවාර්යෙන් ඒකමයි අභ්‍යන්තර පේපර් එකට සමාන ගාමීවම තමයි මේක ගිහින් තියෙන්නේ හැම සැරේම. ඒක පුළුවන් නම් යාළුවෝ ඉන්නා නම් හොයලා බලන්න. ඒකේ තියෙන එක තමයි අපිට. ඒ දෙකේම යන ක්‍රමේ රටාව එකයි. එකක් ඔන්න බලන්න මේ විභාගේ තියලා ඉවරයි. ඒකට බහුවර්ණ ඇවිල්ලා තියෙනවා. හැබැයි බහුවර්ණ තමයි හැමදාම වරද්දන තැන. බහුවර්ණ වලින් හැමදාම ඇවිල්ලා තියෙනවා. ඒකින්ද බහුවර්ණ සහ දෙවර්ණ වලට මේ පොඩි කරුණු ටිකක් තියෙන මේක ඔලුවට පුළුවන් තරම් දාගන්න බලන්න. ඊළඟට අපි යන් අනුපිළිවෙලින් තිබිලාදී ඔන්ලයින් ද ඒගොල්ලන්ටත් තිබිලා තියෙන්නේ. ඔන්ලයින් ද ඉන්ලයින් ද අවුට්ලයින් ද නම් කියන්න දන්නේ නැහැ. විභාගෙට නම් ඉවරයි. මේ මම ඔය ඔන්ලයින් කතා අහන්නවත් කැමති නැහැ දැන්. මම හිතන්නේ මේ විදිහට වෙන්න ඇති තියෙන්න ඇති. ඔව් අපි ඊළඟ ප්‍රශ්න බලමු නේ සර්. මේ අනුපිළිවෙල මේ ඒකේ පුළුවන් නම් ටීචර්ලා මේ ඔන්ලයින් වෙන්න ඕන තියෙන්න ඇත්තේ කොවිඩ් කාලෙමයි තිබුණා කියලා ආරංචි උනේ. මේ ඒකේ පේපර් ටිකක් එකතු කරගෙන ප්‍රශ්න ටිකත් මෙතෙන්ට එකතු කරගන්න බලන්න. එහෙම වුණොත් අපිට ගොඩාක් සාර්ථකයි. මොකද මේ දෙකම එකම රටාවට යන්නේ. ඔක රහසක් ඈ. අනුපිළිවෙලින් දැනුම අවබෝධය හා භාවිතය කියන මානසික හැකියාව මට්ටම් මැනෙන ලෙස. මතකද දන්නේ අපි ඉස්සරලාම දැනුම මැන්න, අවබෝධය මැන්න, භාවිතය මැන්න ප්‍රශ්න හදන්න කියලා කියන්නේ. නිවැරදි බහුවර්ණ 3ක් සකස් කර දක්වන්න. ඕන තැනකින් හදන්න කියලා තියෙනවා. එකම විෂයකින්, එකම පාඩමකින් නැති වුණාට කමක් නැහැ. එහෙම තිබුණත් කම අන්න එතන බලන්නකෝ. අවශ්‍ය නොවේ. එකම පාඩමකින් වීම අවශ්‍ය නොවේ. වුණත් කමක් නැහැ. ඒ වගේ ප්‍රශ්න දෙන්න එපා කියලා මෙතනම දීලා තියෙනවා අනිත් පැත්තට.
මොනවද දැනුමෙන් හොයන්න පුළුවන් ප්‍රශ්න? දැනුම, අවබෝධය, භාවිතය. ඉංග්‍රීසියෙන් දෙන ලද වාක්‍ය කිහිපයක් සිංහලට පරිවර්තනය කරයි. දැනුමද, අවබෝධයද, භාවිතයද? භාවිතය. ඉංග්‍රීසියෙන් දුන්නු වචන ටිකක් සිංහලට පරිවර්තනය කරයි. අවබෝධය. මොකද ඒ වෙලා තියෙන්නේ? හරියට කල්පනා කරන්න. ඉංග්‍රීසියෙන් දෙන ලද වාක්‍ය කිහිපයක් සිංහලට පරිවර්තනය කරයි. දැනුමද, භාවිතයද, අවබෝධය? මම ඒක නිකන් ඇහුවේ. ඒක සර් අවබෝධයට එන්නේ නේ සර්. අවබෝධයට එන්නේ අවබෝධයේ අර කරුණු කීපයක් තියෙනවානේ. එකකින් අර භාෂාවකින් භාෂාවකට පරිවර්තනය. භාෂාවකින් භාෂාවකට පරිවර්තනය. ඒකට මොකක්ද දෙන්නේ? ඒකට වැටෙන්නේ. මොකේද දෙන්නේ? අවබෝධය. අවබෝධයට. ඉංග්‍රීසි වචනයක් සිංහලට පරිවර්තනය කිරීම. එහෙම නැත්නම් භාෂාවකින් භාෂාවකට, භාෂාවකින් රූපයකට, රූපයකින් භාෂාවකට. කොතෙන්ද දයිති වෙන්නේ? පරිවර්තනය. අවබෝධයේ පරිවර්තනය. ශිෂ්‍යයා සිතියම් මධ්‍යනයේදී ජලාශ වර්ණ ගැන්විය යුත්තේ කුමන පාටකින් දැයි කියයි. මොකක්ද ටීචර්? දැනුම නේද සර්? දැනුම. සම්මත පිළිබඳ මොකද්ද මේකට? නෑ එහෙම එපා. එහෙම ගන්න එපා පටල ගන්න. පොඩි හාමුදුරුවෝ ශිෂ්‍යයා සිතියම් මධ්‍යනයේ ජලාශ වර්ණ ගැන්විය යුත්තේ කුමන පාටකින්ද? දැනුමෙන් පාට කරා. මේක දැනුමෙන් තමයි දරුවගේ තුල තියෙන දැනුමෙන් තමයි මේක කරන්නේ. එතකොට අර හොස්පිටල් එකකට දාන මේවා එක සිතියම් ලකුණු කරන විට සම්මතය පිළිබඳ දැනුම මතක ඇති. සිතියම් ලකුණු කරන විට භාවිතා වන වර්ණ, සංකේත, රීති, භාෂාවේ සම්මත, ගණිත සම්මත, පරිගණක සම්මත, ඒවා සම්මතය පිළිබඳ දැනුම. අපිට තියෙන්නේ දැනුම, අවබෝධයේ භාවිතය. සර් ඔව් ටීචර්. සර් ඉංග්‍රීසි වචනයක තේරුම සිංහලෙන් ලියා දක්වයි කියලා පොත් වචනයක ඒක එතකොට දැනුම නේද සර්? වාක්‍යයක් ට්‍රාන්ස්ලේට් කරන එක නෙමෙයි. වචනයක අර්ථය ලියා දක්වයි කිව්වොත් දැනුම නේද නැද්ද? ඉංග්‍රීසියෙන් දෙන ලද වාක්‍ය කිහිපයක් සිංහලට පරිවර්තනය කරයි. නෑ සර් ඒක නෙමෙයි මම කියන්නේ වාක්‍ය පරිවර්තනය කරන එක ඒක භාවිතයනේ සර්. ඔව්. එතකොට මම අහන්නේ බැරි වෙලා හරි දුන්නොත් වචනයක අර්ථය සිංහලෙන් ලියා දක්වයි කියලා ඒක එතකොට දැනුම නේද? දැනුම වචනයක් සිංහලෙන් ඒ වචනේ පිළිබඳ එයාගේ තියෙන දැනුම විතරයි එන්නේ. එතන දැනුම. හරි සර් thank you. භාවිතය. ශිෂ්‍යයා ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් නම් කරයි. ජානක සර්. ඔව් ටීචර්. මෙතන බහුවර්ණ ප්‍රශ්න නේද හදන්න තියෙන්නේ. බහුවර්ණ ප්‍රශ්න එකක් සකස් කර දක්වන්න. බහුවර්ණ ප්‍රශ්න. ඔව් බහුවර්ණ ප්‍රශ්න හදන්න. නේද? සෝරි අපි මේ කතා කරේ මේවා මේ බහුවර්ණ ප්‍රශ්න තමයි හදන්න වෙන්නේ දැනුමට. අර සර් කිව්වේ අරමුණු නේද? අරමුණුද? ඉගෙනුම් ඵල අරමුණු. ඉගෙනුම් ඵල අරමුණු ගැන තමයි මේ අතන මම කියපු එකට චූට්ටක් උත්තරය දීලා ඉන්නකො.
උදාහරණ වලට ශිෂ්‍යයා ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් නම් කරයි. කටපාඩමින් පුළුවන් ද කොටස් නම් කරන්න? විශ්ලේෂණය. තියෙන්නේ කොහෙද? එතකොට මහා අන්ත්‍රය කොහෙද තියෙන්නේ? දැනුමින් කටපාඩම් කරලා බෑ. එහෙනම් මේක විශ්ලේෂණය කරලා හඳුන ගන්න. එහෙනම් අවයව විශ්ලේෂණය පිළිබඳ දැනුමින් තමයි ඒක හඳුනගන්නේ. අපි ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න මේ බහුවර්ණ ප්‍රශ්න 3ක් හදන්න තියෙනවා. දැනුමට මොකද්ද බහුවර්ණේ හදන? දැනුමට මොකද්ද හදන්න පුළුවන් බහුවර්ණේ? ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වන්නේ ඔව් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂය වන්නේ. කෙලින්ම කටපාඩමින් ලියන්න පුළුවන් ඒවා තමයි. ප්‍රධාන නගරය ආයෙ වෙන වගේම බෑ කොළඹ කියලා ඒක කටපාඩම. එහෙම නැත්නම් උඩරට රාජධානි සමයේ රජ කළ අන්තිම රජතුමා කවුද? කෙලින්ම කටපාඩමින්ම ලියන්න තියෙනවා. අන්න දැනුම. ඊළඟට අපිට අහනවා ඒකට ඉතින් උත්තර ටිකක් දෙන්න වෙයි නේද මේ ටීචර් බහුවර්ණ දානකොට? ඒක මට තේරෙන්නේ නැහැ නේ කොහොමද හදන්නේ කියලා. ඔව් සර් ඔතන මුළු ප්‍රශ්නේම අපි හදන්න ඕනේ. එතකොට උත්තර ටිකත් එක්කම හදන්නේ නේ. එතකොට මේ බහුවර්ණ ප්‍රශ්නයක් වෙන්නේ. ඒ කියන්නේ වණු කණ්ඩායි වර්ණයි ඔක්කොමත් එක්ක හදන්න ඕනේ. මට හිතෙන්නේ. ඉතින් අපිට ඕන නම් දැනුමෙන් කරන්න පුළුවන් ටීචර් යාකරීම් වාගේ දේවලුත් ගන්න පුළුවන්. පුළුවන් සර්. දැන් මෙතන අහලා තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්නනේ. දැන් ඕක මේ දෙවරණ කියලා අහුවා නම් අපිට ඒ විදිහ ඒක අර ප්‍රශ්නේ අහන විදියත් එක්ක බලලා ලියන්න. හරි. එතකොට බහුවර්ණ පැත්තෙන් යනවා නම් අපිට ශ්‍රී ලංකාවට පෘතුගීසි පැමිණි වර්ෂය කුමක්ද? කෙලින්ම දැනුමින් ලියන්න පුළුවන්. එතකොට සර් වර්ණ ටික දාද්දී අර නිර්ණායක ටික බලලා ඒ විදිහට දාන්න. ටිකට අනුව දාන්න ඕනේ. ඒක තමයි මම මේ කියන්න ගියේ. ඉගෙන ගත්ත එක්ක ආරෝහණ දාන්න ඕනේ, එක්ක දු දානකොට ඒ විදිහට දාන්න ඕනේ. අන්නේ ඒ මෙතන පිසිත් නම් ඒ විදිහට. ක්‍රමානුකූලව වැඩි වෙන්න. ඒකේ අර වාක්‍ය අවසන් වෙන්න ඕන. අර ඔව් 1505 දී හරි මොකක් හරි ඒ වගේ විදිහට. ඔව්. වර්ෂය කුමක්ද? ඔව් කුමන වර්ෂයකදීද කියලා ඇහුවොත් එකපාර දෙන්න පුළුවන්. ඔව් නැත්නම් අර අසම්පූර්ණ වාක්‍ය නම් පැමිණියේ ගිය කියන එක උත්තරේට එන්න ඕන පිළිතුර තුල ඒ ටික එන්න ඕන. අන්න ඒ නීති ටිකට අනුව තමයි හදන්න වෙන්නේ. ඊට පස්සේ අපි අවබෝධයට මොකක්ද හදන්නේ? අවබෝධය බලන්න නම් අවබෝධයට මොකක්ද හදන්න පුළුවන් ප්‍රශ්නේ? අස සංඛ්‍යා රටාවක් දීලා ඒකේ ඊළඟ සංඛ්‍යාව වගේ හොයන්න. ඔව් හරියට හරි. ඔත්තේ සංඛ්‍යා ටිකක් දෙනවා. 3 5 7 හිස්තනක් දීලා එහෙම නැත්නම් හිස්තන ඊළඟට අදාළ ඊළඟ සංඛ්‍යාව රටාව වනුයේ උත්තර ටික දෙන්න පුළුවන්. හැබැයි උත්තර ටික පෙළ ගස්සන්න ඕන අර ක්‍රමයට. අවබෝධය. භාවිතයට සානික මාර්ග සංඥාවක් ඇඳලා ඒකෙන් කියන්නේ මොකද්ද කියලාවත් ඒත් හරි නේද? අවබෝධය. හරි සංකේතයක් දීලා සංකේතය මොකද්ද කියවෙන්නේ කියලා අහන්න පුළුවන්. මොකද එතන අපිට එනවනේ පරිවර්තන මේ නෑ
ඒක පරිවර්තනය තමයි සර්. රූපයක භාෂාවකින් රූපයකට හරි රූපයකින් භාෂාවකට හරි පරිවර්තනයක් තමයි ගන්න වෙන්නේ. පුළුවන් ගන්න. පොඩි වගු කෑල්ලක් දීලා ඕනනම් ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. පොඩි ප්‍රස්තාරයක් දීලා වැඩිම ජාතීන් ප්‍රමාණයක් නියෝජනය වෙන්නේ කුමන කොටසින්ද? කුමන එහෙම නැත්නම් වැඩිම ජාතීන් ප්‍රමාණයක් නියෝජනය වන්නේ නෑ. වැඩිම ප්‍රමාණයක් නියෝජනය වන ජාතිය කුමක්ද? ප්‍රස්තාර දිහා බලලා අවබෝධයෙන් තමයි ඒකට උත්තරේ ලියන්නේ. එහෙම නැත්නම් වැඩිම ප්‍රමාණයක් සහ අඩුම ප්‍රමාණයක් නියෝජනය වන පිරිස අතර වෙනස කීයද? එහෙම ලියන්න පුළුවන්. හොඳම දේ කෙටියෙන්ම හදන්න පුළුවන්. අර සංඛ්‍යා රටාවක් දීලා ඊටු හැබැයි හිස්තැන දාන්න එපා. හිස්තැන වැරදි. වනු කන්දේ හිස්තැන තියන්න බෑ. දරුවෝ හිස්තැනේ ලියනවනේ. ඒක හින්දා 1 3 5 7 සංඛ්‍යා රටාවේ ඊළඟට එන සංඛ්‍යාව වනුයේ. අන්න එහෙම ලියන්න පුළුවන්. අපිට ලියවෙන්නම හිස්තැන තියලා. ඉවරයි. ඊට පස්සේ භාවිතයට අපි මොනවද ගන්න? භාවිතය සර් ඒකේ අර පිළිතුරු ලියද්දි සර් මේ ඉලක්කම් වලට ය දාන්නේ නේද? නිකන් ඉලක්කම් විතරද ලියන්නේ සර්? පිළිතුරු 4 ලියද්දි ය අවශ්‍ය නැහැනේ. නෑනේ. ය ඕනේ නැහැ. අපි අතන ප්‍රශ්නෙන් ඒක අවසන් කරලා තියෙනවා. වන වර්ෂය වන්නේ කියලා දුන්නොත් වන්නේ කිව්වොත් දී කියලා ලියන්න වෙනවා. සර් ඉලක්කම් අහලා ඉවර. ඒ වගේ ප්‍රශ්නයක් දුන්නොත් සර් ඉලක්කම් වලට ය දානවද? සංඛ්‍යා රටාව වර්ෂයේ කුමක්ද? ඔව් දැන් ඊළඟට එන සංඛ්‍යා රටාව කුමක්ද? එතකොට එතන ආය ය අවශ්‍ය නැහැ. කුමක්ද කියලා කෙලින්ම අහලා තියෙනවා. හරි සර්. එතකොට ජනක සර් භාෂාවකට වගේ ගත්තොත් එහෙම මේ අවබෝධය කියන එක බහුවරණ ප්‍රශ්නයකට භාෂාවකට කිව්වේ උදාහරණයක් කියන්නකෝ මට. එතකොට අපි කියමු සිංහල භාෂාවට හරි කුෂිකර්මයට හරි ඒ වගේ ප්‍රශ්න පත්‍රයක මේ අපි බහුවරණයක් හදනකොට කොහොමද අවබෝධයට එන්නේ එන විදිය මොනවාරි උදාහරණයක් කියන්න පුළුවන්ද සර්ට? හදා ගන්න පුළුවන්ද? සර් උදාහරණයක් තියෙන චුට්ටක් හරිද කියලා බලන්න පුළුවන්ද? කියන්නකෝ. අවබෝධයට අපි ගමු මේ කියන්නකෝ අවබෝධයට ලියනවා මොකක් හරි කවියක්. මොකද්ද අර ගොඩමඩ දෙකම සරුසාරයේ පළබරය ඒ කවිය ලියනවා. ලියලා මේ කටුරොද ගම්මාන මේ කටුරොද ගම්මානයේ සාරවත් වීමට බලපාන සාධක එහෙම නැත්නම් මේ කටුරොද ගම්මානය සාර්ථක ගමක් වීමට බලපාන කරුණු දෙකක් ලියන්න. අවබෝධයෙන් ලියන්න ඕන දරුවා. ගඟක් ගලන හින්දා ගම මැදින් ගඟ ගලන හින්දා සහ මොනවා හරි එහෙම ඒවා ලියන්න පුළුවන්. පද්‍ය පන්තියක් දීලා ඒකෙන් ප්‍රශ්න අහනකොට ඒක අවබෝධයෙන් නියන්න. මෙතන සර් ලියන්නද ඉරි ගහන්නද? උත්තර 4ක් දීලා. මෙතන උත්තර ඉතින් ලියන්න නෙමෙයි ඉරි ගහන්න දාන්න වෙනවා. මොකද මේ බහුවර්ණ කියලානේ අහන්නේ. ඒකින්ද ඒ මොනවා හරි උත්තර 4ක් අර පිළිවෙලට ලියන්න ඕන. ගම්මානයේ මැදින් මේ කටුරොද ගම්මානය සාරවත් ගමක් ලෙස සැලකීමට හේතු වී ඇත්තේ. ගම්මානයේ මැදින් ගඟක් ගලා යාමය. අන්න එතන ඕන. අතන නැත්තම් ඇත්තේ අවසන් වෙලා නැහැ. ය. එහෙම නැත්තම් ගම්මානයට උදෑසන හිරු උදාවන නිසාය. ඒ විදිහට මොනවා හරි ඔය ටිකක් ලියන්න ඕන. මම නිකන් උදාහරණයක් නිකන් කිව්වේ ගෙස් කරලා. එතන සහ අවබෝධයට තව අපිට ගන්න පුළුවන් නේ සහ ව්‍යාකරණය වගේ බලන්න. දැන් සරලව කිව්වොත් මම පාසලට ඊළඟට හිස්තැන පුරවන්න කියලා යන්නෙමු කියලා එහෙම උත්තර හතරක් තියන්න බෑ. හිස්තැන කියන්න නම් යන්න එපා. වනු කන්දේ හිස්තැන තියන්න බෑ. ඒක වැරද්දක්. ඔව් ඉතුරු ටික පුරවන්න හිස්තැනට නැත්නම් ඉතුරු ටික පුරවන්න කියලා එහෙම කරලා ලියලා
සදොස් කරලා ලියලා නිදොස් කරලා ලියන්න දෙන්න පුළුවන්. ඒක අවබෝධය. හැබැයි මේකට මේ සදොස් වාක්‍ය නිදොස් විය යුත්තේ 1 2 3 4 5 1 2 3 4 මේ විදියට මේ විදියට මේ විදියට මේ විදියට කියලා දෙන්න පුළුවන් ඕන්න. බහුවර්ණයන් හදන්න කියන්නේ. ඒක හොඳයි නේද උදාහරණයකට. ඒක හොඳයි. මේ අර දැන් අපි accounts වල නම් අර පැරණි අනුපාතය නව අනුපාතය දීලා කැප කළ අනුපාතය හොයන්න කියලා උත්තර 4 දුන්නොත් ඒක භාවිතයටද යන්නේ නැත්නම් විශ්ලේෂණයටද යන්නේ? හොයන්න කිව්වොත් ඒකේ මොකද්ද කරන්නේ කියලා මට අයිඩියා එකක් නැහැ. මොකක් හරි ගාණක් හදන්නද දෙන්නේ? ඔව් නෑ සර් ඒකේ අර ඒ අනුපාත අතර වෙනස තමයි කැපකල අනුපාතය කියලා එන්නේ. එතකොට ඒ උත්තර 4 දුන්නොත් ඒක භාවිතයටද ගන්න අපි. ඒ කියන්නේ කලින් දෙනවා 2.3.1 කියලා. ඊට පස්සේ දෙනවා 2.1 කියලා. එතකොට ඒ අනුපාත දෙක අර භාග සංඛ්‍යාව විදිහට අරන් කැපකල අනුපාතය හොයන්න කියලා උත්තර දුන්නොත් ඒක භාවිතයද? ඒක භාවිතය යන්නේ. විශ්ලේෂණයට එන්නේ එක්ක අවයව විශ්ලේෂණය වෙන්න ඕන. එහෙම නැත්නම් සම්බන්ධතාව වෙන්න ඕන. එහෙම නැත්නම් සංවිධානාත්මක මූල ධර්මයක් වෙන්න ඕන. ඔතන මූල ධර්මයක් එන්නේ නැහනේ. සම්බන්ධතාවයක් එන්නෙත් නැහැ. ඒ හින්දා ඕක යන්නේ අර පැත්තට. නෑ සර් නෑ. හරි. අපිට එතකොට මෙතන තව ගන්න තියෙනවා මේ භාවිතය. ඊළඟ එකත් බලමු. ඒක ඉවර කරලා ඊළඟ එකත් බලමු. භාවිතයට ඉගෙන ගන්න මූල ධර්ම වල ප්‍රායෝගික අවස්ථා නව භාවිතය. එහෙම නැත්නම් ප්‍රායෝගික අවස්ථාවල යොදා ගැනීම තමයි භාවිතය කියලා කියන්නේ. එතකොට අර ඒ වගේ එකක් ගන්න වෘත්තය දෙනවා. වෘත්තය දීලා ඔව් මම එක උදාහරණයක් කියලා ඉන්නවා. වෘත්තය අරය දෙනවා. අරය 5යි. අරය 5ක් ලෙස වෘත්තයක් දුන් විට එහි පරිධිය කීයද? භාවිතය. පරිධිය හොයන එක. අරය දුන්නා කියලා අපි අර මේක දෙකෙන් වැඩි කරන්න ඕන කියලා දන්නේ නැත්නම් අරකේ මේ භාවිතය දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම හදන්න බෑ. ගාන. දැනුම තිබුණත් බෑ, අවබෝධය තිබුණත් බෑ. ඒක භාවිතා කරලා තමයි මේ උත්තරේ ගොඩනගන්න ඕන. මොකද්ද සර් බද්ධයක් ගැන කතා කරේ? සදයක් බද්ධ කිරීම සඳහා වඩාත්ම සුදුසු බද්ධ ක්‍රමය වන්නේ කියලා එහෙම අපි දුන්න H බද්ධය, T බද්ධය, අංකුර බද්ධය ඒ වගේම වර්ණ 4ක් දීලා දුන්නොත් ඒක භාවිතයට ගන්න පුළුවන්ද? දැනුමද? දැනුම පැත්තට නේ. දැනුම නේද ඒක? අදාළ තැනින් තෝරා ගැනීම දැනුමක් වෙනවනේ. ඒක දැනුමක් වෙනවා නේද? දැනුම වෙනවා. පහත වාක්‍ය අතරින් නිදොස් වාක්‍ය තෝරන්න. වාක්‍ය ටිකක් දීලා එක වාක්‍යයක් විතරක් ව්‍යාකරණ හරි එක දීලා ඒ වගේ එකක් පුළුවන්ද? ඔව්. ව්‍යාකරණ කූලව වැරදි වාක්‍ය කීපයක් දීලා නිවැරදි වාක්‍ය මේ ලරුවට තෝරන්න කිව්වහම මේක භාවිතේ. අනික සර් මේ සිංහල වල මේ කෙටි වාක්‍යයක් දීලා අපි විරාම ලක්ෂණ ටිකක් දාලා දෙනවා. විරාම ලක්ෂණ ටික පිළිවෙලින් අඩංගු පිළිතුරු වන්නේ. ඒකත් භාවිතයට ගන්න පුළුවන්. විරාම ලකුණු ටික පිළිවෙලින් අඩංගු පිළිතුරු වන්නේ පුළුවන් නේ. ඒක ගත්තයි භාවිතයට. සර් ඔව් ටීචර්. පරීක්ෂණයක පින්තූරයක් දීලා එයින් නිගමනය වන්නේ කුමක්ද කියලා අහුවොත් ප්‍රාථමික පන්තියක වගේ? පරීක්ෂණයක පින්තූරයක් දීලා මේකෙන් නිගමනය වන්නේ පුළුවන්. ඉතින් ඒක භාවිතයක්. Thank you sir. අර යකඩ යන මලකඩ කන පරීක්ෂණයේ ඇඳලා මේකෙන් මෙහෙම වෙලා තිබුණා. මේකෙන් ඔබ නිගමනය කර හැකි නිගමනය වන්නේ දෙන්න පුළුවන්. Thank you sir.
එක්සස් නි ජනක සර්. ඔව් ටීචර්. බද්ධ ක්‍රමයක අර සර් කියපු එක ඒක භාවිතයට ගන්න බැරිද සර්? මොකද අර එතන තේරීමක් කරලා නෙවෙයිද? නම් පළ වර්ග දෙකක් දෙන්න ඕන. අහවල් පළ වර්ග වලට තෝරගන්න ඕන මේ බද්ධ ක්‍රමයයි කියන එක. එහෙම දෙන්න වෙනවනේ. අඹ සහ තව මොකක් හරි එකක් අපි ගමුකෝ. සැපදිල්ලා බද්ධයන් සඳහා යොදාගත හැකි බද්ධකම පිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ. ඒත් ඒක කොහොමද ගන්න භාවිතයක් නෙමෙයි ටීචර් ඒක. අවබෝධයෙන් ලියන්න වෙන්නේ. ඒ කියන්නේ මේ නෑ සර් ඒ කියන්නේ ළමයා අර බද්ධ ක්‍රම ටිකක් දන්නවා ඒක සුදුසු වන්නේ මොකටද භාවිතා කරන්න කියන එක අදහසක් නෑ මම එහෙනම් කියන්නේ සුදුසු එක තෝරගන්න ඕන අදාළ රසට එහෙම නෙවෙයිද පැලස්තර බද්ධය සිදු කිරීම සඳහා යෝග්‍ය භෝග කාණ්ඩය වන්නේ මොකක් හරි බද්ධ ක්‍රමයකට යෝග්‍ය භෝග කාණ්ඩය වන්නේ ඒක දැනුමනේ සර් ඒකත් දැනුම ඉන්නේ ඒක දැනුම අරක මට නිකන් භාවිතය කියලා නිකන් බෑ හිතෙනවා ඒක අවබෝධය ඔව් ටීචර් කියන්නකෝ අර මලකඩ කන එකේදී එකට හේතු හොයන එක සම්බන්ධතා විශ්ලේෂණයක් නෙමෙයිද? එතකොට නිරීක්ෂණය විතරද භාවිතය වෙන්නේ? නිගමනය කියන එක විශ්ලේෂණයට යනවද? සම්බන්ධතාවයක් සර් එතන මේ මට හිතෙනවා ඇගීමටත් වගේ යනවා කියලා. අර මේ සාධක සාක්ෂි අනුව අපි ඇගීමකට ලක් කරනවා වගේ නෙමෙයිද ඒක? මට එහෙමත් හිතෙනවා. එහෙමත් යනවානේ. පැත්තටත් යනවානේ. ඉහළ මානසික හැකියාවක් වගේ තියෙන එක නේද? ඔව්. තව මට හිතෙන විදිය කිව්වේ. එතන සම්බන්ධතා විශ්ලේෂණයට යනවානේ. මේ හින්දා මේක වෙනවා කියන එක හරි නේද ටීචර්? විශ්ලේෂණයටත් යනවා එතන. ඒක තමයි. ඒක විශ්ලේෂණයට යනවා. අපිට ලියන්න බැයිද භාවිතයේ සරලව අරගෙන ඉගෙනගත්ත මූල ධර්මයක් ප්‍රායෝගික යොදන අවස්ථාවනේ භාවිතය කියලා කියන්නේ. එතකොට අපි කියනවා මොකක් හරි පයිතගරස් ප්‍රමේය ප්‍රායෝගිකව යොදාගත හැකි අවස්ථාවක් වනුයේ. ත්‍රිකෝණමිතියේ එහෙමත් නැත්නම් මොකක් හරි තව මොකක් හරි ඕන ඔහොම කරුණු ටිකක් දුන්නොත් ඒක භාවිතේනේ කෙලින්ම ඉගෙනගත්ත මූල ධර්මයක්. අර මේ පෙරපුම භාවිතයට යොදාගත හැකි අවස්ථාව වන්නේ. ඒත් ටයිල් අතිරීම සඳහා අර වර්ගඵලයක හරි නේද? ටයිල් අතුරන්න අර වර්ගඵලය පාවිච්චි කරන එක. කාලේ ටයිල් අතිරීම සඳහා මේ මුළු ප්‍රමාණයේ වර්ගඵලය හොයලා මුළු ප්‍රමාණයේ වර්ගඵලය මෙච්චරයි කියලා දෙනවා. ටයිල් එකක වර්ගඵලය මෙච්චරයි කියලා දෙනවා. සාලයට අවශ්‍ය ටයිල් ප්‍රමාණය ගණනය කරන්න. උත්තර ටික දෙනවා. සර් ඒකට මේ උත්තර භාවිතේ නේද? සාලේ දිගයි පල්ලයි දීලා ටයිල් එකේ දිගයි පල්ලයි දුන්නාම අවශ්‍ය ටයිල් ගාන හැවීම භාවිතේ නේ. සර් ඒකට උත්තර ටික සාලේ දිගයි පල්ලලා ටයිල් එකේ දිගයි පල්ලයි. එහෙනම් මේ ප්‍රමාණය ආවරණය කිරීම සඳහා අවශ්‍ය ටයිල් ප්‍රමාණය ගණනය කරන්න. උත්තර අර ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට කොට නගනවා. ඉවරනේ. කෙලින්ම භාවිතය. සර් අර මේ පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා දීලා අපිට දෙන්න පුළුවන් නේද අර හතර පන්තියේ තියෙන පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා ඒකට ගැලපෙන මේ අර භාවිතය කියලා අපිට කියන්න බෑ පාරක් දිග පාරකින් ගෙනියනවා. එහෙම කියලා උත්තර හතරක් දුන්නොත් ඒක දැනුමද සර්? අවබෝධය. ඒක අවබෝධය. ප්‍රස්තාර පිළිලු දීලා ජීවිත අත්දැකීම හොයන එක අවබෝධය. අවබෝධය. හරි සර් හරි. සර් ඔව් ටීචර්.
දැන් අපි අර කඩේට ගිහිල්ලා මුදලාට රුපියල් 100ක් දීලා රුපියල් 45ක භාණ්ඩයක් මිලදීගෙන භාවිත පිට ඉතුරු සල්ලි නිවැරදිව ගේන. ඒක එහෙම කිව්වට බෑ. ඒකට බහුවර්ණයක් හදන්න එපා. කොහොම කියලා බෑ. ඔව් එතකොට සර් මේ වටිනාකමින් නෝට්ටු ඔව් පිළිතුරු ටික අපිට දෙන්න පුළුවන් නෝට්ටු හා කාසි එක වෙනස් කරලා මොකක් හරි පොතක් පැන්සලක් සහ පෑනක් ගෙනීම සඳහා රුපියල් 100ක් දුන්නා. ඊට පස්සේ ඒකෙන් ඔහු පෑනක් මිලදී අරගෙන පොත කඩේ එක්ක පෑනයි පොතයි මේකයි මිලදී අරගෙන අමතරව සීනි බෝලයක් හරි ටොපියක් හරි මිලදී ගත්තා. එතකොට මේ දෙක ගත්තාන් පස්සේ මේ තාත්තා හරි අම්මා හරි කිව්වා මෙච්චරක් ඉතුරු ලැබෙනවා කියලා. ඊට පස්සේ මේ කොච්චරක් ඉතුරු ලැබුණාද මේ දෙක අතර වෙනස කීයද? අන්න ඒ වගේ එකක් දෙන්න පුළුවන්. නෑ සර් දැන් අපිට මුදලාලි අපිට දුන්නු ඉතුරු සල්ලි ලැබුණු විදි ආකාරය නිවැරදි මේ ආකාරය තෝරන්න කියලා ඒ කියන්නේ කාසි හා නෝට්ටු දැන් අපි හිතමු රුපියල් 45 න් රුපියල් දැන් කඩේට ගිහිල්ලා රුපියල් 15ක් දරුවා රුපියල් 15ක් රැගෙන කඩේට ගිහිල්ලා පොතයි පෑනයි ඉල්ලුවා. හරි. ඔන්න පළවෙනි වගන්තිය. ඔව්. එතකොට පොතේ පෑනේ මිල අපි දෙනවා. පොතක් මෙච්චරයි පෑනක් මෙච්චරයි. දීලා එතකොට ඔව් මෙච්චර කියලා ඊට පස්සේ ඉතුරු මුදල අපිට ලැබුණු ආකාරය පහත පිළිතුරු අතරින් තෝරන්න කියලා අපිට කාසියා නෝට්ටු නිවැරදි අනුපිළිවෙලයි වැරදි පිළිතුරු තුනකුයි එහෙම දෙනවා. අන්න ඒ විදිහට පුළුවන් නේද? භාවිතයක් නේද ඒකෙන් තේරෙන්නේ. ඒක මට නම් තේරුන්නේ නැහැ. මිස් මේ මන්නම් කියන්නේ එහෙම අර තමන්ගේ සබ්ජෙක්ට් එක රිලේට් කරලා යනවට වඩා මෙතනින් ප්‍රශ්න ටිකක් හදාගන්න. ඊට පස්සේ ඒ ටික අපිට විභාගෙට ඇහුවොත් හදන්නේ නැත්නම් ඔතන අපි ඒ වෙලෙට විභාගෙට ওই වගේ ප්‍රශ්නයක් අහන්න ඇහුවොත් අපි ඒ වෙලාවට ඕක ප්‍රශ්නේ කල්පනා කරලා සමහර විට ඕක වරද්ද ගනිවි. ඔව් තිල්ලිමි කියන්නේ සරලම එකක් උදාහරණයක් ගන්න එක තමයි හොඳ. ගත්තනම් ලේසි කියලා. ඔව් එතකොට අර මේ ඒක වැරදි ඒකාතකින් එහෙම කියන එක ඒ වුණාට මේ දැන් අර විභාගෙට අපි ටාගට් කරන නිසා එහෙම හදා ගන්නව නම් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔව් වර්ගඵලෙ ඔව් හරි හරි. මිස් භාග්‍ය මිස් කිව්වේ ඒ වනුකන්දේ තියෙනවනේ ඉගෙනුම්ඵල දෙකක්. ඉගෙනුම්ඵල දෙකකුත් වෙනවා. ඔව් එතන ඒක තමයි මේ බල ඉන්නේ. ඉගෙනුම්ඵල දෙකක් වෙනවා එතන. ඒකේ ඉතුරු ගාන හොයන්න දෙනවා. ඒක තමයි ගන්න පුළුවන්. නැත්නම් ඉගෙනුම්ඵල දෙකකට යනවා. සාමාන්‍යයෙන් ඔය මේ සයන්ස් වලදී එහෙම නිව්ටන්ගේ තුන්වෙනි නියමය භාවිතා නොවන අවස්ථාව කියලා අන්න එහෙම දාන්න සිද්ධි තුනක් විතර දාලා. විතේන ඉන්නේ. සර් එක උදාහරණයක්වත් හදමු. එතකොට ඇතිනේ මදිද? සරලම උදාහරණ දෙකක්වත් එකක්වත් ඔව් එහෙම ගමු අපි දැනුමට අහන්න කෙලින්ම ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂය කුමක්ද? ඒක පෙළ ගස්සන්න ලස්සනට ආරෝහණ හරි අවරෝහණ හරි අවබෝධයට දාන්න මේ මොකක් හරි අවබෝධයට අපිට ගන්න පුළුවන්. මොකක්ද අපි අවබෝධයට ගන්නෙ? සංඛ්‍යා රටාසය. කැට් කියන වචනය සිංහලට පරිවර්තනය කර විට ලැබෙන්නේ
පූසාය බල්ලාය බලල මොකක් හරි එහෙම ටිකක් දාන්න පුළුවන් සරලයිනේ භාෂාවකින් පරිවර්තනයනේ. එහෙම නැත්නම් මොකක් හරි රූපයක් අඳිනවා. හොස්පිටල් එකේ ඉස්සරහා තියෙන කතිරේ ඇඳලා මේ සංකේතයෙන් කියවෙන්නේ. රෝහලක් ඉදිරියේනි මොකක් හරි ඉදිරියේනි අන්න එහෙම එකක් අවබෝධය. ඊට පස්සේ භාවිතයට වෘත්තයක අරය මෙච්චරයි අරය සෙන්ටිමීටර් 10යි නම් එම වෘත්තයේ පරිධිය ගණනය කරන්න. උත්තර ටික දෙන්න. ආරෝහණද අවරෝහණද පිළිවෙලට. ඉවරනේ කතාව. ඉස්සඩගියත් ගන්න පුළුවන්. ඉස්සඩගියත් ගන්න. ඔව්. ඉතින් ඉස්සඩගේ මොනවා හරි දෙනවා සම්මත අපගමනයයි මේකයි දීලා දුන්නොත් අන්න එතන මේවා දෙකක් නියෝජනය වෙනවා. එහෙම බෑ. ඉස්සඩගේ තනියම ගන්න පුළුවන්ද? ඔන්න භාවිතයට ගන්න එතන විශ්ලේෂණය යනවනේ. භාවිතය කියන්නේ ඉගෙන ගත්ත මූලධර්ම ප්‍රායෝගිකව. එහෙම නැත්තම් තියෙනවා ටයිල් ඇල්ලීමට යෝග්‍ය බිමේ දිග මෙච්චරයි පළල මෙච්චරයි ටයිල් එක දිග පළල මෙච්චරයි. අවශ්‍ය ටයිල් ගන්න සොයන්න. ඉවරයි කතාව. සර් මේ ඉසෙට් එක අගේ කතා කරාම කියන්න පුළුවන් මේ ලකුණු ව්‍යාප්තියක සම්මත අපගමනය සහ මධ්‍යන්නේ මෙච්චරයි. බෑ විචල්්‍ය දෙකක් යනවා සර්. සම්මත අපගමනයේ මධ්‍යන්නේ විචල්්‍ය දෙකක් දෙන්න බෑ. භාවිතය කරන්න පුළුවන් නේද එතකොට? ඒක ගන්න පුළුවන් සර්. දැන් අපි වර්ගඵලය කිව්වත් දිග පළල ගන්නවනේ. එතකොටත් විචල්්‍ය දෙකක්නේ අපි ගන්නෙ. ඒක විචල්්‍ය දෙකක් ගන්න බෑ කියලා දීලා කියනවා නේද ටීචර්? මට මතකයි ඒක තියෙනවා නීතියක. ඒ සර් ඉගෙනුම් ඵල දෙකක් මනින්න බෑ කියන එක. මෙතෙන්දි කියන්නේ දැන් අපිට ගානක් හදාගන්න විචල්්‍ය දෙකක් ගැටලුවක් නෑ නේ. දෙකකින් බෑනේ. ඔව්. ඉගෙනුම් ඵල දෙකක්. හරි ඒක තමයි වැරදුනේ. හරි හරි මේක ගන්න පුළුවන් සර්. ඒක මතක තියාගන්නත් ලේසියි සර්. ඔව්. ඒක ගත්ත හැකි. මේ කෙටි ප්‍රශ්න පෙරලනවා එකක්වත් නැහැ කියන්නකෝ ගන්න පුළුවන් ඒවා සර් මේ සංඛ්‍යා පේලියක් දීලා සර් සංඛ්‍යා පේලියක් දීලා ඒකේ ආරෝහණ පිළිවෙලට දැක්වෙන පිළිතුර වන්නේ කියලා කිව්වත් ඒක භාවිතේනේ අනිවාර්යෙන් වෙන්නේ අවබෝධය නෙමෙයි එතන අවබෝධය එනවනම් එතන එන්න ඕන අවබෝධය කියන්නේ වෙනසකට භාජනය කියන්නේ දෙන ලද තත්වෙන් වෙනස් විදිහකට කරන එක ඒක හැබැයි අවබෝධයට නේ සොයන්නේ. භාවිතය කියලා කියන්නේ. ඒක භාවිතයට එනවද? අවබෝධය නේ සර්. ඒක වෙනසකට භාජනය කිරීමක් නේ සර් මේ එක්කෝ අවබෝධය කියන්නේ දෙන ලද තත්වයෙන් වෙනස් විදිහකට හිතන එක පරිවර්තනයක්. එහෙම නැත්නම් සුවිශේෂීතා හඳුනා ගැනීමක්. එහෙමත් නැත්නම් දෙන ලද දත්ත ඇසුරින් තේරුම් අරගෙන ඉස්සරහට අනාගතය ගැන හිතන එක. අර වගුවක් දීලා මේකේ පෙර වර්ෂ 5ක data දුන්නාම ඒකට අනුව ඉදිරි වර්ෂ ගැන කියන එක. පුරෝකතනේ. මට හිතෙන්නේ ඒක අවබෝධයට යන්නේ අපේ ඉකොන් ටීචර් මේ අර පොඩ්ඩක් අපිට උදව් කරන්නකෝ. මට හිතෙන්නේ මේක අවබෝධය කියලා. ඒක අර අවබෝධය කියන එකේ අර්ථකථනය කියලා එකේ මෙහෙම තියෙනවා. දෙන ලද විෂය කරුණක ප්‍රවණතා රටා සුවිශේෂීතා හඳුනා ගැනීමට ඇති හැකියාව කියලා. එතකොට ප්‍රස්ථාරයක දැක්වෙන දෙයක් පිළිබඳ විමසීම ඔන්න ඔය. එතකොට අර ආරෝහණ පිළිවෙලට සකස් කිරීම රටාවක් වගේ නේද? ඒක සුවිශේෂීතාවයක් නේ. වැඩි එකේ ඉඳලා අඩු එකට. නැත්නම් අඩු එකේ ඉඳලා වැඩි එකට. එහෙම නැත්නම් ඒක රටාවක් කියලා ගන්න පුළුවන් කෙනෙකුට. මට හිතෙන්නේ නම් ඒක අවබෝධය කියලා. මේ පැත්තට බරව යනවා. මම මේ අනිත් ඒවා එහෙම තියනවාද කියලා බැලුවේ සාක්ෂි මොන හරි කියන්න පුළුවන්ද කියලා. සර්. ඔව්. හාමුදුරනේ පරිවර්තන හැකියා ආදී යමක් අවබෝධ කරගැනීමේ හැකියාවයි ගා මේ තියෙන්නේ මේ සටහනේ පොතේ සටහනකට එක වාක්‍යයක් කෙටියෙම. පරිවර්තනයේ හැකියා ආදී යමක් අවබෝධ කරගැනීමේ හැකියාව අවබෝධයයි කියලා දීලා තියෙනවා. නිදර්ශන මොනවද දාලා නැහැ එහෙම. ඒක විතරයි දීලා තියෙන්නේ.
වාක්‍යයක් දීලා ඒකට මේ විරාම ලක්ෂණ දාන්න කියලා ඒ විරාම ලක්ෂණ ටික පිළිවෙලින් ඇහුවොත් ඒ වාක්‍යක විරාම ලක්ෂණ හඳුනා ගැනීම අපි උද්ෘතයක් කියන වාක්‍යයකට උද්ෘතයයි කොමාවයි තිතයි යන වාක්‍යයක් හදලා සර් ඒව මොකවාත්ම නැතුව වාක්‍ය දීලා ඊට පස්සේ ළමයාට කිව්වොත් මේකේ පිළිවෙලින් මේ විරාම නේවා තෝරන්න කියලා සම්මතයේ පිළිබඳ යනවාද ඒක සර් මේ භාවිතය නෙමෙයි අවබෝධයට යන්නේ සර් අවබෝධයට යන්නේ ඒක අර මේ උදාහරණයක් දීලා තියෙනවා මේ තිත හා කොමාව යන විරාම ලක්ෂණ භාවිත කරන ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරන්න. එතකොට ඒකේ මම උත්තරේ දාලා තිබ්බේ භාවිතය කියලා. ඒක වැරදි කියලා අවබෝධය කියලා මම දාගෙන තියෙනවා. එහෙම නේද වෙන්න ඕන. තිත හා කොමාව යන විරාම ලක්ෂණ දෙක යෙදෙන අවස්ථා දෙක බැගින් නම් කරයි. මේක පොදුවේ දැනුම නිසා. දැනුමක්. ඒක මෙහෙම තියෙන්නේ මේ තිත හා කොමාව යන විරාම ලක්ෂණ භාවිත කරන ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරයි. අවබෝධය. අතන මේ ඡේදයක් දීලා අපිට දුන්නොත් ඒක භාවිතයට යනව නේද සර්? ඡේදයක් මෙහෙමයි. ඡේදයක් ලබා දීලා නිවැරදි එතන ඒක තව එකක්. ඒ ඡේදේ නැවත ලියන්න කිව්වොත් නම් ඒක යනවා භාවිතයට. ඔව් එතන භාවිතය. ඒ එහෙම උදාහරණයකුත් තියෙනවා සර්. ඒ කියන්නේ ඡේදයක් දුන්නිට ශිෂ්‍යයා එම ඡේදය නිවැරදි විරාම ලක්ෂණ යොදා නැවත ලියයි. එතකොට ඒක භාවිතය. ඒක භාවිතය. ඒක භාවිතය. දැන් ටීචර් කියන විදිහට මේක බහුවර්ණයකට ගලප ගන්න එකයි මට තියෙන වැඩි. ඔව්. බහුවර්ණයකදී නැවත ලියන්න බෑනේ. එතකොට බහුවර්ණයකදී උත්තර තුනේ දුන්නොත් විරාම ලක්ෂණ ටික උත්තර තුනේ දාන්න පුළුවන්. එතකොට අපි දාන තැන මේ හිස් තැනක් දෙන්න නැතුව ලියන්න පුළුවන් මට අදහසක් නෑ. ඒ කියන්නේ ආගම සම්බන්ධ විෂයක් භාවිතයට ගත්තොත් මොකද? ආගම සම්බන්ධ විෂයක් භාවිතයට ගත්තොත් මොකද? මොන වාගේ දෙයක් සඳහා? බුද්ධ ධර්මය ඔය භාවිතයට බහුවර්ණයක් හැදීමනේ ටීචර් මේ අමාරුම වැඩි. මෙහෙම වුණොත් සර් ඡේදයක් දීලා තමයි ලේසි නේද සර්? ඒක මේ තර ටයිල් ගන්න අපිට ගන්න පුළුවන් දැනට ලේසිම සරලම එකක් විදිහට. ඔව්. ඒක මේ ජනක සර්. හඳුරන්නේ. අපි අර ඡේදයක් දීලා මේ අපි හඳුනන කියන්නේ මැඩම් කියන්න කමන්නේ කියන්න මැඩම් කියන්න. මේ ඡේදයක් දීලා මේ හිස්තන් තියන්න බෑනේ ඒක නෑ මෙහෙම කිව්වොත් හිස් නිලදර්ශනයක් දීලා ඉතුරු සල්ලි දෙන්න ගන්න එක මේ අර කවුද කිව්වේ අපේ ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක් හරි මේකට ලොකු කාලයක් දැන් අපිට ගියා මේකට සෑහෙන වෙලාවක් උදාහරණ එකයි හරිනම් හරි ලකුණු ටික ලැබෙනවා ටයිල් එක හරි මේ සරල දෙයක් ගන්න නිකන් අවුල් කරගන්න එපා සරල දෙයක් ගන්න භාවිතයේදී කියන්නේ හොඳට ඔළුවට ගන්නකෝ ඡේදයක් එක්ක ලබා දීලා මේ හරි විරාම ලකුණු යොදලා ආයෙ ලියවන්න පුළුවන් භාවිතයේදී. එහෙම නැත්නම් අර වෘත්තයක් වාගේ දෙයක අරේ දුන්නාම ළමයා හිතලා සමීකරණේ ගොඩනගාගෙන මේ ඊට පස්සේ ඉගෙන ගත්ත දැනුමයි අවබෝධයයි ඇතුව ඊට පස්සේ ඒකේ පරිධිය ගණනය කරන්න. පරිධිය කියන්නේ මේකේ දෙගුණය මේ සමීකරණයට දාලා හරි මේක දෙකෙන් වැඩි කරලා හරි ගන්නවා කියලා අන්න භාවිතය. එහෙමත් නැත්නම් ව්‍යාකරණ අනුකූල වැරදි වාක්‍යයක් දීලා ඒක නිවැරදි කරලා ආයෙ ලියවන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි භාවිතයට ගන්න පුළුවන්. දෙන ලද ගණිත ගැටලුවක් දෙකෙන් බෙදා ගැටලුව නිවැරදිව විසඳයි කිව්වොත් භාවිතය. තොර වෘත්තයක අරයක් භාවිතයට වැටෙන්නේ නේද සර්? භාවිතය. අරය හොයන්න කියන්නේ දෙනලද ගණිත ගැටලුවක් තියෙනවා 40 නිවැරදි පිළිතුර 40 දෙකෙන් බෙදා ඕන තව ටිකක් සංකීර්ණය කරන්න 3න් වැඩි කළ විට ලැබෙන නිවැරදි පිළිතුර 90 අනිවාර්යයෙන්ම භාවිතය. ආරසිය 50 දෙකෙන් බෙදී විට ලැබෙන පිළිතුර 90. අය භාවිතා කරන්නේ නැතුව හොයන්න බෑ ගණිත කර්ම භාවිතා කරන්නේ නැතුව මේක හොයන්න පුළුවන්ද? බෑ.
භාවිතේ. මහා ලොකුවට යන්න එපා. අවුල් යනවා. ජානක සර් ඔය ප්‍රශ්නෙට අනික දැන් මේ ප්‍රශ්නයක් හදන්න කියන ඒ විදිහට ප්‍රශ්නයක් ඇහුවොත් මේ වරදින්න ඉඩකඩ ඒ කියන්නේ වැරදි හොයාගන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා සරල මේක ගන්න එක තමයි හොඳම. මේ කියන්නේ මේ වගේ උත්තර මේකේ උත්තර පිළිතයි අපි ටක් ගාලා සංඛ්‍යා පෙළක් දීලා ටක් ගාලා විභාගයට ලියනවා තිත් පෙළක්. අනිවාර්යෙන් වැරදි. එහෙම නැත්නම් ඔහේ ලියන උත්තර ටික ආරෝහණ අවරෝහණ මතක නැහැ. වැරදි. එහෙම නැත්තම් ප්‍රධාන අරමුණ ඒ වගේව හයිලයිට් කරන්නේ නොවන්නේ අමතක වෙනවා හදිස්සියට. වැරදි. අර වාක්‍ය අවසන් කරන්නේ වනුකන්ද පැත්තක උත්තරේ තවත් පැත්තක සම්බන්ධතාවය යන්නේ. වැරදි. ඔන්න ඕවා තමයි පරිස්සම් වෙන්න ඕන. එක්ක නිශ්චිත ඉගෙනුම් බලයක් එන්නේ නැහැ. වැරදි. ඒක තමයි තියෙන ගැටලුව. අන්න ඒ වරකෙන්න මහා චූටි දෙයක් අරගෙන ලකුණු උපය ගන්න. එච්චරයි මට නම් දෙන්න තියෙන උපදේශය. එහෙම නේද මේ අපේ ටීචර්? ඔව් සර් මේ අනික දැන් මගේ අදහස දැන් ප්‍රශ්න තෝරගන්න තිබ්බොත් මේක අර අතයි කියන්නේ ලේසි වුණාට වරදින්න chance එක වැඩි කියන එකයි මම මේකෙන් කියන්නේ. දැන් මම තෝරගන්න තිබ්බොත් මේ වගේ ප්‍රශ්නයක් මම තෝරගන්න නැති වෙයි. ඒ කියන්නේ අර මම කියන්නේ වරදින්න තියෙන chance එක අනිත් ප්‍රශ්න වලට සාපේක්ෂව වැඩි කියලා මට හිතෙන්නේ. මොකද එක චුට්ටි තැනකින් හරි ඇයි මේක වරද්ද ගන්න මට කියන්නකෝ? නෑ සර් දැන් අර එක ඒ කියන්නේ දැනුමට දෙන්න බැයිද? උත්තර වලින් හරි අපිට වරදින්න මම කියන්නේ මේක අමාරුයි කියන එක නෙවෙයි සර්. අර වරදින්න තියෙන chance එක වැඩි නිසා අර හරියටම බලන්න ඕන කියන එකයි මම කියන්නේ සර්. පාන්තියෙත් උගන්ලා තියෙනවා කුප්පියෙත් කරලා තියෙනවා මේක කිසිම අවස්ථාවක වරදින්න බෑ. හොඳට මතක තියාගන්න දැනුම ටක්කෙට උත්තර දෙන්න පුළුවන් ළමයාට. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂය වන්නේ. එම් නැත්නම් වර්ෂයේ කුමක්ද කියලා මම හැමතිස්සෙම අහන්න බලන්නකෝ. එතකොට වරදින්නේ නැහැ. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂයේ කුමක්ද? අන්න ආරෝහණ හරි අවරෝහණ හරි පිළිතුරු ටික ගොඩ නැගුවා. භාවිතයට ගන්න පුළුවන්. මේ දැනුමට මේක කිව්වහම ඊට පස්සේ අවබෝධයට ගන්න පුළුවන්. රෝහලේ ඉස්සරහා තියෙන කතිර මාක් එක දාලා මෙම මාර්ග සංඥාවෙන් දැක්වෙන්නේ අන්න වනුකඳ භාගයයි. රෝහලක් ඉදිරියෙන් නැති බවය. තව මොකක් හරි ඉදිරියෙන් නැති බවය. රේල් ගේට්ටුවක් ඉදිරියෙන් නැති බවය. ඔය මොක රේල් දුම්රිය හරස් මාර්ගයක් ඔය මොනවා හරි හතරක් ලියන්න. ඇති බවය කියලා අවසන් කරන්න. භාවිතය ගත්තාම 400 බෙදීම 2 සමානයි උත්තරේ දාන්න. ගණිත ගැටලුවක් දෙකෙන් බෙදපුවම ගැටලුව නිවැරදිව සඳහන් කිරීම භාවිතේනේ. විසඳන එක 400 බෙදීම 2ට පිළිතුරු නිවැරදි පිළිතුර වන්නේ උත්තර ටික දාන්න. 200 ආරෝහණද අවරෝහණද කියලා දාන්න ඔච්චරයි. ලොකුවට හිතන්න යන්න එපා. පැහැදිලිව ලකුණු පළවෙනි ප්‍රශ්නේ හරි ලේසියිනේ. ඔව් කියන්නකො ටීචර්. මෙහෙම ගැටලුවක් දැම්මොත් වරකට බෙහෙත් පෙති 2 බැගින් දිනකට 3 වරක් බොන අයෙකුට සතියකට අවශ්‍ය වන බෙහෙත් පෙති ප්‍රමාණය කොපමණද? හරි භාවිතේ. හරි. thank you ඒක දැනුමින් හොයන්නත් බෑ, කටපාඩමින් හොයන්නත් බෑ, භාවිතෙන් විතරයි හොයන්න පුළුවන්. වරකට මෙච්චර නම් මෙච්චර ඒ ගුණ ගණන චක්‍රයන්නේ තියෙන ගුණනයක් නේ තියෙන්නේ භාවිතේ. ඕනවට වැඩි ප්‍රශ්න කරගන්න එපා වර්ධීමේ සම්භාවිතය ඉතා වැඩි රූලෙන් ලියන ඒවා ලියන්න. අද බ්‍රහස්පතින්දා නම් පෙරේදා කවදාද? අද බ්‍රහස්පතින්දා නම් පෙරේදා කවදාද? දැනුමින් ලියන්න පුළුවන්. බෑ නේද? දැනුම. භාවිතේ නෙවෙයි. භාවිතේ නෙමෙයි අවබෝධය. අවබෝධය නේද? අවබෝධය. සර් ඔව් ටීචර්. සර් මේ පද කීපයක් වචන කීපයක් දීලා ආකාරාදී පිළිවෙල ලියන්න කියලා කිව්වොත් ඒක වෙන්නේ අවබෝධයේ භාවිතයේද සර් එතකොට? ආකාරාදී පිළිවෙලකට ගොඩනැගීම අවබෝධයනේ. යම් කිසි පිළිවෙලකට රටාවකට සුවිශේෂතා හඳුනා ගැනීම
දැන් තිමිර සර් කිව්වේ ඒකනේ. ය රටාවකට ආරෝහණ අවරෝහණ විදිහට රටාවක් හඳුනා ගැනීම ඉන්නේ අර්ථකථනයේට නේද? ඔකට උදාහරණයක් දීලා තියෙනවා මේ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය කියන පොතේ අර රෝලන්ඩ් අබේපාලසගේ මොකේටද ටීචර් දීලා තියෙන්නේ? මේ භාවිතයට. දැනුමටද භාවිතයට? ඔව්. ඒක වර්ධින්න බෑනේ. ඒක හරියම වෙන්න එපා. ඔව් ඒක හරි වෙන්න එපා. තාක්‍යාත සම්බන්ධය නිවැරදිව දැක්වෙන්නේ මින් කුමන වාක්‍යයේද? පළවෙනි එක මිනිසුන් ගොයන් කපති, දෙවෙනි එක මිනිසුන් ගොයන් කපයි, තුන්වෙනි එක මිනිසුන් ගොයන් කපයි, මිනිස්සු ගොයන් කපති. ඔහොම හතරක් දීලා තියෙනවා. ඒක ඉතින් හරියටම හරියන්න එපා සර් නේද? ඔව්. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය නිවැරදිව දැක්වෙන්නේ මින් කුමන වාක්‍යයේද? ඒක භාවිතයටද ටීචර් දීලා තියෙන්නේ? ඔව් භාවිතයට සර්. ඒක හරිනේ. 84 වෙනි පිටුවේ තියෙන අය බලන්න 84 වෙනි පිටුවේ. ආඛ්‍යාත පද නිවැරදිව දැනගෙන අවබෝධය තියෙන්නත් ඕන, දැනුම තියෙන්නත් ඕන, ඒක පෝරන්නත් ඕන. ඉතින් භාවිතය වෙන්න ඕන ඒතර නේද? ඒක භාවිතේ නෑ කියන්න කාටවත් තර්ක කරන්න විදියක් නැහැ නේ. ඔය සදොස්තැන් එක නිදොස් කරන්න කියන එක අර සදොස්තැන් එතොත් නිදොස් කරන්න කියලා තියෙන්නේ. ඒ වගේ එකක් භාවිතයට තමයි වැටෙන්නේ සර්. සදොස් නිදොස් කිරීමනේ. ඔව් සදොස් වාක්‍ය කීපයක් දීලා නිදොස් කරලා ලියපු වාක්‍ය මොකද්ද කියලා අහපුවාම ඒක භාවිතයට එනවා. ඔය උදාහරණ අපි ලියාගමුද ටීචර්? ලියාගන්න සර්. භාවිතයට උදාහරණ කියන්නකෝ. ඕක රෝලන්ඩ් සර්ගේ පොතේ තියෙනවා. ඕක වර්ධින්න. උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදිව දැක්වෙන්නේ මින් කුමන වාක්‍යයේද? පළවෙනි එක මිනිසුන් ගොයන් කපති. දෙක ඉන්න මිනිසුන් ගොයන් කපයි. තුන මිනිස්සු ගොයන් කපයි. දෙක මොකද්ද ටීචර්? මිනිසුන් ගොයන් කපයි. හරි. තුන මිනිස්සු ගොයන් කපයි. හතර මිනිස්සු ගොයන් කපති. හරි නේද සර්? හරි. එක පොඩ්ඩක් ආපහු කියන්න ටීචර්. පළවෙනි එකද මිස්? ඔව් පළවෙනි එක. මිනිසුන් ගොයම් කපති. හරි thank you. ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්න ටීචර් පොඩ්ඩක් ආයි. ප්‍රශ්නේද? උක්ත ආඛ්‍යාත පද සම්බන්ධයෙන් නිවැරදිව දැක්වෙන්නේ කවර ප්‍රකාශ වාක්‍යයෙන්ද? ඕකේ බලන්න ටීචර් ඔකේ අවබෝධයටත් උදාහරණයක් තියෙනවද කියලා කතාව විවරණේ. ඒක භාවිතයද නේද? ඕක දැන් කිව්ව එක. භාවිතේ. දැනුම තියාගෙන ඒක මේකෙන් හොයලා උත්තර ලියන එක භාවිතය. ඉගෙන ගත්ත පෙර ඉගෙන ගත්ත දැනුම මෙතන භාවිතා කරන්න එපා. ඔව්. අපිට ඕපන් බුක් එකක් ගෙනකොට දැන් මෙතන බහුවර්ණ හදන්න කියලා තියෙද්දි අපිට මේක රෝලන්ඩ් සර්ගේ පුතෙන් ගත්තා කියලා ලියන්න බෑ නේද සර්? ඒ බැරි? හදන්න කියලා තියෙන්නේ බෑනි සර් මේ අපි මේකට ගැලපෙන විදිහට හදන්න ඕනේ නේද සර්? අනේ ළමයිනේ ඔයාලා ගුරුවරුද කියලා හිතෙනවනේ අප්පා. මොකද්ද මේ අහන ප්‍රශ්නේ කෙල්ලේ? උක්ත ආඛ්‍යාත පද සම්බන්ධයෙන් නිවැරදිව දැක්වෙන කවර වාක්‍යද කියලාම ලියන්න ඕනේද උතන? එහෙම ලියුවොත් වෙන උදාහරණ ලියත හැකි නෑ. නෑ මං ඇහුවේ දැන් එහෙම අර විදිහට තියෙන ඉඳලා ලියන්න බෑනේ කියන එක. මේක එහෙම ලියුවොත් බැරි වෙලාවත් මතක නොතිබුණොත් රෝලන්ඩ් සර්ගේ පොතෙන් ගත්තා කියලා ලියන්න නැතුව ඉන්න. ඉවරනේ කතාව.
එතකොට තමන්ගේ නිර්මාණය යන්නේ රෝලන්ස්ට විතරද මේ හිතන්න පුළුවන්. රෝලන්ස්ගේ පොතේ ඒ කතාව නොලිය නේද සර්? රෝලන්ස්ට විතරද මේවා මේක මතක් වෙන්නේ? මේක සිංහල කරන ටීචර් කෙනෙකුට මතක් වීමේ හැකියාවක් නැද්ද? උදාහරණ වෙනස් කරන්නකෝ. වෙනස් කරලා ප්‍රශ්න ලියත හැකි නැහැ. අර විදිහටම ලියලා උදාහරණේ ගන්නකො. සිංහල පෙළ පොතේ ගම්මු ඉතින් ඉස්කෝලේ සිංහල පෙළ පොතේක දාන්න ඕනම නම් එතකොට හරියන්නේ. ගොයාම අයින් කරලා ගස් කියලා දාන්න. ඒකනේ එහෙම නැත්තම් මේ පුළුවන් ඈ ඔය ක්‍රමයට අදාළව වෙන හදාගන්න. එතකොට හරි. බෝක ඉතින් උත්තරේදී ලියන්න ඕනේ නෑනේ මේ පොතෙන් ගත්තා කියලා. ඒක ක්‍රියාපදේ වෙනස් කරන්න පුළුවන්. ඒක නාමපදේ වෙනස් කරන්න පුළුවන්. දැන් කර්මපදේ වෙනස් කරන්න පුළුවන්. මොකක් හරි වෙනස් කරලා අලුතෙන් උදාහරණයක් හදන්න. මිනිස්සු අපිට ඉතින් මෙහෙම එකක් හිතෙන්න පුළුවන්. ඔව් ජාතික සර් මේ ඒ ප්‍රශ්න වලින් වත් ප්‍රශ්නයක් නෑ රෝලන්ස්ගේ පොතේ කතාව නෙන්න ලියන්නේ නැතුව. ඒක ඕනේ. ඒක මෙහෙමයි රචනා ප්‍රශ්න වලට පුළුවන් නම් රිෆරන්ස් දාගන්න. මේ ඔය වාගේ වටන රිෆරන්ස් දාන්න යන්නේ. ඔව් මේක අපිටනේ ගොඩනගන්න කියලා තියෙන්නේ නේද? ඒත් දාන්න අවශ්‍ය නම් දාන්න රිෆරන්ස් අවසානයේ දාන්න. එතකොට කෝක කොහෙන් ගත්තද කියලා හොයන්න බෑ. රිෆරන්ස් අවසානයේ දාන්නකො අහවල් පොත් රිෆර් කරා කියලා. ඉවරනේ කතාව. අහවල් ප්‍රශ්නෙට මෙතනයි කී යටින් රිෆරන්ස් දානවා අර වෙන වෙලාවක් නැති වෙයි රිපෝට් එකක් එනන් ලියන්න වෙයි. එහෙම ලියන්න යන්න එපා. අවසානයේ මෙන්න මේ පොත් ටික මම රිෆර් කරා කියන එක අවසානයේ දාන්න කොලයක් අමුණන්න ඒකට. රිෆරන්සස් කියලා. එච්චරනේ පොත්වලක් තියෙන්නේ එහෙමනේ අදාළ තැන හයිලයිට් කරන්න ඕන එකක් නම් තරුවක් දාලා අහවල් පොතේ අහවල් තැන තියෙනවා කියලා අපිට නිශ්චිත නැති කරුණක් නම්. දැන් අර සීහුම් වණු වල අර ප්‍රබලතා දුබලතා ගැන අපි කතා කරේ. මොනවද දෙවර්ණයි බහුවර්ණයි වල ක්වෙස්චන් මාක් තිබුණේ. විශේෂ නිර්දේශයට ආවරණය කරන්න පුළුවන්ද බැයිද කියන ගැටලුව ආවේ. අන්න එතෙන්ට තරුවක් දාලා දේශන වලදී මේ විදිහට සාකච්ඡා කරලා තියෙනවා කියලා ස්පෙෂලි ලියන්න. නැතුව නිකන් ඔය අනාගන්න යන්න එපා. දැන් අපි මරම ලයිසන් නැතුව යනවා බයික් එක පැදගෙන. හිතන්නකො නෝනා එක්කන් එන්න යනවා කියලා මට ලයිසන් නැහැ. මම පොලිසිය හිටියොත් පාරේ මට අත දැම්මේ නැත්තම් මම නවත්තනවා වගේ වැඩන්නේ ටීචර් කියන්නේ. ඒක අවශ්‍ය නැහැ. අත දැම්මොත් විතරක් නවත්තන්න නැත්තම් ගමන යන්න. ඒක එපා එහෙම කරන්න. අවසානයේ ලියන්න ඉතින් මෙහෙමයි කියලා. අවශ්‍ය නැහැ. ඒකට ගත්තා ඇති නේද කාලේ? අරකට නැද්ද ටීචර් රෝලන්සර්ගේ පොතේ උදාහරණයක් නැද්ද අවබෝධයට හොඳ? තියෙනවා සර් මේ අර ප්‍රස්තාරයක් ඇඳලා අර පැත්තට බර වෙච්ච මොකක්ද ඒකට කියන්නේ මේ ඒකේ මෙම ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ ඔව් ගණන් මොකද ඔව් මෙම ප්‍රස්තාරයෙන් ගුටි කතාව යන්න හරි ඒක තියෙන්නේ තින්න ගුටික ඒක ප්‍රස්තාරයක් ඇඳලා තියෙනවා ඕන පැත්තකට ඇඳගත්ත හැකිනේ අපිට ඒකේ තියෙන පළවෙනි එක වැඩි ලකුණුගත් පිරිස වැඩි බවය පළවෙනි එක මෙම ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ ඔව් මෙම ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ කියලා හැබැයි දැක්වෙන්නේ කියලා විතර හැබැයි ප්‍රශ්නේ මුකුත් ලියලා නැහැ හැබැයි නේ හරියටිනේ දැක්වෙන්නේ ඊට පස්සේ යට මොකද්ද ලියලා තියෙන්නේ පළවෙනි එක වැඩි ලකුණුගත් පිරිස වැඩි බවය අර එතනින් අවසන් කරලා තියෙනවා නේද ටෙලිග්‍රෑම් වැඩි ලකුණුගත් පිරිස වැඩි බවය ඔය ප්‍රස්තාරය අනුව මේක අහන්නේ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔව්. දැන් ටෙලිග්‍රෑම් ගෲප් එකේ තියෙන එකේ තියෙනවනේ ඒක. සර් මේ සමාවෙන්න සර් දැන් අපිට මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් අපිට ලැබෙනවා නම් OBT එකේ හම්බ වෙන්නේ නැහනේ. ඒ ප්‍රශ්න පත්‍රයම මෙහෙම මේ එකක් අරගෙන ලිව්වොත් එහෙම ගැටලුවක් වෙනවද? නෑ. ඒ ප්‍රශ්න පත්‍රයම අපිට ගන්න පුළුවන් ඒ වගේ. හැබැයි පිළිතුරට අර පොයින්ට් එකක් තියනවා ඔබගේ හදන්න කියලා ඔබගේ ඒකේ බ්‍රූනගේ තිබුණොත් වෙන එක්කෙනෙකුගේ දාන්න. ඉවරනේ කතාව. අය කාටවත් තර්ක කරන්න දෙයක් නැහැ. ඒකට හරි උත්තරයක් දාලා අනිත් ඒවා වැරදි ඒවා දාන්න. ඔව් මේකේ අර මේ චින්තක සර්ගේ මේ ආරගේ විය හැක්කේ කියලා ඕනතරම් ඒවා දාලා තිබුණා ඒ වගේ. ප්‍රස්තාරය ඇඳලා ටික ටිකක් තියලා ආරගේ විය හැක්කේ. මම ඒක දැක්කා. ඔව් සර් ඒකත් එතකොට මේක අවබෝධයට නෑ කිව්වේ නැත්තේ මේ පටල ගනී කියලා. එතන නම් විෂය කරුණු දෙකක් අහනවා නේද? ඉගෙනුම් ඵල දෙකක් අහනවා නේද? ආරගේට ඵල දෙකක් සම්බන්ධ වෙනවා නේද? ඔව් ඒක නම් ඉගෙනුම් ඵල දෙකක් සම්බන්ධ වෙනවා. ඒ හින්දායි මම කිව්වේ නැත්තේ ඒක. මම දැක්කා ඕක තියෙනවා. කියන්නකො ටීචර් වැඩිම ලකුණුගත් පිරිස වැඩි වෙන බවයේ
පළවෙනි එක වැඩි ලකුණු ගත් පිරිස වැඩි වෙන භවය, දෙවෙනි එක අඩු ලකුණු ගත් පිරිස වැඩි වෙන භවය. හරි. තුන්වෙනි එක මැද ලකුණු ගත් පිරිස වැඩි භවය. 4 මධ්‍යනට අඩු හා වැඩි ලකුණු ගත් පිරිස සමාන භවය. මොකද්ද? මධ්‍යනට අඩු හා වැඩි ලකුණු ගත් පිරිස සමාන භවය. ටීචර් කියනවාද ඒක? මුලින්ද මිස්? නෑ, 4 වෙනි එක. මධ්‍යනට අඩු හා වැඩි ලකුණු ගත් පිරිස සමාන භවය. අවබෝධයෙන් නේද ඔය? ඔව් අවබෝධයෙන්. තවත් ලේසිම එකකුත් තියෙනවා සර්. ඒ මොකද්ද? ලකුණු සමූහයක එකතුව නිරූපණය කරන සංඛ්‍යා විද්‍යාත්මක සංකේතය මින් කුමක්ද කියලා සංකේත ටික දීලා තියෙනවා 15ට. සංකේත පුළුවන්නේ ඒක කියන්නකෝ. ප්‍රශ්නේ කියන්න ලකුණු සමූහයක හරි එකතුව නිරූපණය කෙරෙන සංඛ්‍යා විද්‍යාත්මක සංකේතය මින් කුමක්ද? පළවෙනි එක m, දෙවෙනි එක x. ඔය මොකද්ද කියන්නේ මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? දැන් ආවේ මේවා උනේ. හාමුදුරනේ අපි මේ අර අවබෝධයේ ප්‍රශ්නෙට මේ උදාහරණ මේ හැදුවේ. හරි කියන්නේ. ඔව් තුන්වෙනි එක සිග්මා x. දෙක මොකද්ද ටීචර්? x. xද xද? නෑ සර් නිකම් අකුරු ටිකක් දාන්න කැමති එකක් දැම්ම හැකිනේ. එහෙම බෑ ඒක මේ අර පිළිවෙලකට දාන්න ඕන. පළවෙනි එක m, දෙවෙනි එක x, තුන්වෙනි එක සිග්මා x. ඔව්. සිග්මා f. සිග්මා x ඊළඟ එක සිග්මා n. මිස් ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්න. ලකුණු සමූහයක එකතුව නිරූපණය කෙරෙන සංඛ්‍යා විද්‍යාත්මක සංකේතය මින් කුමක්ද? දැනුමට නම් ඉතින් ප්‍රශ්න ගොඩ නගන්න ඕනේ නැහැ. ඒක ඉතින් දාන්නවනේ. ඕකේ දැනුමටත් තියෙනවා දෙකක්. දැනුමට නම් ගොඩක් තියෙනවා. එකක් කියන්නකෝ සරල එකක්. ශ්‍රී ලංකාවේ උඩරට රාජධානිය ඉංග්‍රීසීන් විසින් යටත් කර ගන්නා ලද්දේ ක්‍රිස්තු වර්ෂ ශ්‍රී ලංකාවේ උඩරට රාජධානිය ඉංග්‍රීසීන් විසින් යටත් කර ගන්නා ලද්දේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි එක 1505 දීය. දෙක 1658 දීය. යයන්න තියෙනව නේද අකට? ඔව් දීය. තුන්වෙනි එක 1815 දීය. 4 1948 දීය. ඉවරනේ කතාව. දැන් ওই විදියට ඕන එකක් හදාගත්තා. සර් මේ අන්තිමට දුන්න එක භාවිතයද? දැනුම. ටක්කෙටම කටපාඩමින් ඉතිරියහම දැනුම. අපේ හාමුදුරුවෝ දැන් වැඩි නේද? දැනුමට අපි කිව්වා
ශ්‍රී ලංකාවට පෘතුගීසීන් එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලැබූ වර්ෂය වන්නේ උත්තර ටික අනුපිළිවෙලට තියන්න ඕන. අවුරුදු පිළිවෙලට ක්‍රමානුකූලව වැඩි වීගෙන යන විදිහට. ඊට පස්සේ මේ අවබෝධයට ලකුණු සමූහයක එකතුව නිරූපණය වන සංඛ්‍යා විද්‍යාත්මක සමීකරණය කුමක්ද? එහෙම නැත්නම් කෙනෙකුට අහන්න පුළුවන් මේ සම්මත අපගමනය සෙවීමට භාවිතා කරන සූත්‍රය කුමක්ද කියලා. ඒක නම් බෑ නේද? ඒකත් මේකට අයිති නෙත්කොට. සංකේතයක් විතරයිනේ. සංකේතය. ඔව් බෑ ගන්න බෑ. ලකුණු සමූහයක එකතුව නිරූපණය වන සංඛ්‍යා විද්‍යාත්මක සංකේතය කුමක්ද? සංකේතයක්නේ. ඒක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර ධන කුටික ඍණ කුටික ප්‍රස්තාවයක් දීලා වැඩිම ලකුණුගත් පිරිස වැඩි බවය, වැඩිම ලකුණුගත් පිරිස අඩු බවය, එහෙම නැත්නම් මැද ලකුණුගත් පිරිස වැඩි බවය, මේ විදිහට ප්‍රශ්නයක් උත්තර ටිකක් හදන්න පුළුවන්. ඊට පස්සේ භාවිතයට ගන්න පුළුවන් අර උක්තයි ආඛ්‍යාතයි පද සම්බන්ධය නිවැරදිව දැක්වෙන්නේ කවර වාක්‍යයේද? වාක්‍ය ටිකක් දෙන්න පුළුවන්. මිනිසුන් ගෙවල් හදති. මිනිසුන් ගෙවල් හදයි. මිනිස්සු ගෙවල් හදයි. මිනිස්සු ගෙවල් හදති. ඉතින් මේක මේට උදාහරණ ටිකක් තමයි ඔය අපි මෙච්චර වෙලා කතා කරේ. එනක සර්. ඔව්. එතකොට සර් මේ අවබෝධයට ගන්න පුළුවන්ද මේ දැන් අර පස්සා පිරුලක් දීලා ඊට පස්සේ යට උත්තර ටිකක් දානවා. එකෙන් කියන්නේ මොකද්ද කියලා. එතකොට සර් ඒක ගන්න පුළුවන්ද අවබෝධයට? පුළුවන්. ප්‍රස්තා පිරුළු කීපයක් දීලා හරි එක ජීවිත අත්දැකීමක් දෙන්න. ජීවිත අත්දැකීමක් දුන්නා. ඒකෙන් ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්නා වගේ. අන්න හරිය. ඉහත ප්‍රස්තා පිරුලෙන් කියවෙන්නේ ජීවිත අත්දැකීම ගහේ අත්තක් කඩාගෙන වැටුණු මිනිහෙකුට ගොනා ගැනීමයි. එහෙම නැත්නම් කරදරයකට පත් වූ කෙනෙක් නැවත වරක් කරදරයට පත්වීමය. ඔන්න ඔහොම දෙන්න කමන්නේ. ඒක හරි. ඒක ගන්න පුළුවන් නේද අවබෝධයටනේ. ඔව්. එහෙම නැත්නම් ගොනා ගසට ඇනීමය. ඔහොම මොන හරි උත්තර ටිකක් දෙන්න තියෙන්නේ. එහෙම ඒකේ සර් ගන්න පුළුවන් ප්‍රස්තා පිරුළු දීලා ජීවන අත්දැකීම් ගන්න පුළුවන්. සංඛ්‍යා රටාවක් කීපයක් දුන්නාම ඊළඟ සංඛ්‍යාව ලියන්න ගන්න පුළුවන්. හැබැයි තිත් තියන්න එපා. උත්තර ටික පිළිවෙලට ලියන්න ඕන. අනික පද්‍ය පන්තියක් දීලා අසහායති ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ගන්න පුළුවන්. අට කටුරෝද ගම එහෙම නැත්නම් ඔය අයනායක එකේ ඉන්නේ මේවා ටික. අයනායක පද්‍ය පන්තියේ ඒවා ටිකක් ගන්න පුළුවන්. අයනායක පද්‍ය පන්තිය මොකක් හරි මොකේක හරි කවි පන්තියක් දීලා දන්න එක මේ ඒකට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ පද්‍ය පන්තියෙන් කියවෙන්නේ මොකක් හරි කමන්නේ. ඒකස අවබෝධයද නේද? ඔව් මිස්. අවබෝධයට පද්‍ය පන්තිය පිළිබඳ අවබෝධයෙන් තමයි උත්තර ලියන්න වෙන්නේ. සර් මෙතන අවබෝධය අර අපි කිව්වේ මෙම ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ කියන එකේ අපි එක රීතියක් කඩනව නේද? ඒ කියන්නේ හතරවෙනි උත්තරේ දීර්ඝයි නේද? අනිත් උත්තර තුනට වඩා. නෑ නේද? වැඩි ලකුණුගත් පිරිස වැඩි බවයි, දෙවෙනි කඩු ලකුණුගත් පිරිස වැඩි බවයි, තුන මැද ලකුණුගත් පිරිස වැඩි බවයි, හතරවෙනි තියෙනවා මධ්‍යණයට අඩු හා වැඩි ලකුණුගත් පිරිස සමාන බවයි. ඒ වාක්‍ය දිගයි. එතකොට මේ වාක්‍යයක් වැරදි පිළිතුරු ඒ වාක්‍ය අල්ලගෙනම ඉතින් එහෙම නැතුව කොහොමද හදන්නේ? ඒකේ හතරවෙනි ඔය අදහසම ආපු ජනකසේ ආවකි උත්තරේ කියන වෙලාවේ ඊට පස්සේ මම හිතුවා ආසන්න වශයෙන් සමාන ඇති කියලා. මම ලිව්වේ නැහැ මේ ආසන්න වශයෙන් සමාන ඇති කියලා මට හිතුණා ඊට පස්සේ.
උත්තරේ දිග. මධ්‍යන්නයට අඩු හා වැඩි ලකුණු ගත් පිරිස සමානයි. ඒ නයි ඉතින් අපිට ඊළඟ ප්‍රශ්නේ ඉතින් ගත්ත හැකි නේද? එහෙම හිතනවා නම්. ඉතින් ඒකට ගන්න පුළුවන් මධ්‍යන්නයට අඩු ලකුණු ගත් පිරිස සමානයි කියලා ගත්තාම ඉවරනේ. ඔව් එහෙම ඉතින් කෙටි කරගන්න පුළුවන් අපිට අවශ්‍ය විදියට. ඔව්. මධ්‍යන්නයට අඩු ලකුණු ගත් පිරිස සමානයි. සමානයි. උත්තරයක් තියෙනවනේ. නේද? ඒකෙදි එතකොට ඇයි රෝලන්ස් ඒකට එහෙනම් ඕක දැම්මේ? ඔව් ඒක තමයි නේද? උදාහරණ වලට දාලා තියෙනවනේ ඉතින්. ඒ ටීචර්ලා තර්ක කරන එකත් සාධාරණයි. ඔව් එතන තියෙනවා මේ මධ්‍යන්නයට අඩු හා වැඩි ලකුණු ගත් පිරිස සමාන බවය. ඒක ටිකක් අනිත් ඒවාට වැඩිය අනිත්‍ය සමානයි අඩුයි වැඩි කියලා ගිහිල්ලා ඒකේ අර හතරවෙනි රීතිය කැඩෙනවා. ඒක යන රෝලන්ස්ට එහා ගිය දැනුමක් නෑනේ මට ඒකට තර්ක කරන්න බෑ. හැබැයි රීතිය නම් කැඩෙනවා දෝ කියලා මටත් හිතෙනවා. සර් ඔය හේතු හතර විතරයි නේද ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ඔය ප්‍රස්තාරය අනුව. ඒ නිසා නේද එහෙම දාන්න නැත්තේ. ඔව් එතනින් එහාට රීති වෙන දාන්න බෑනේ. පුළුවන්. ඇයි මේකට දාන්න බැරිද? මධ්‍යන්නේ වැඩි ලකුණුගත් පිරිස සමාන භවය. මධ්‍යන්නේ අඩු ලකුණුගත් පිරිස අසමාන භවය. එහෙමත් දාන්න පුළුවන්. නෑ සර් දැන් අර අනිත් උත්තරත් එක්ක යද්දි හතරවෙනි උත්තරේ නේද මේ හරියන විදිහට තියෙන්නේ. දැන් සර් කීපයකට දෙන්න. නෑ ප්‍රස්තාරයම ඒක නෙමෙයි හරියන්නේ. ඒක නෙමෙයි උත්තරේන්නේ. ඔව් සර් පිළිතුරෙන්නේ ඒක නෙමෙයි. නමුත් ඒ තුනත් එක්ක ගැලපෙන්නේ ඒක නේද? ඉතින් ලියන්න පුළුවන් මධ්‍යන්නයට වඩා අඩු ලකුණුගත් පිරිස සමානයි කියලා. සර් මෙහෙමයි දැන් ඔතන අර ඒක දිග නිසා අර අපිට අර දීලා තියෙනවානේ මේ ඔක මේ නිර්ණායක ටිකක් ඒකටත් ඕකේ පොඩි ගැටලුවක් තියෙන නිසාත් ඕක අවදානමක් ගන්න එපා කියලා මම නම් කියන්නේ. ඕක ওই වගේ එකක් ලියලා. ප්‍රශ්නේ ඉතින් හරි. ඒ වුණාට මේ අර එක වාක්‍යයක් දිගයිනේ එකක් උත්තරයක්. ඒ නිසා නේද? මම හිතනවා අපිට අනිත් උදාහරණ සර් අනිත් උදාහරණේ සංකේතය අහන එක සංකේතය අහන එක කිසි ප්‍රශ්නයක් නෑ ඒක තමයි. ඔව් නේ. මිස් රෝලන්ස්ගේ පොතේ තියෙන කොටස ගෲප් එකට දාන්න පුළුවන්ද? හා මිස් මම දාන්නම්. thank you. මොකක් හරි කලාවක එහෙම නැත්නම් කුඹුරු බීම් වර්ණ ගැනීමට යොදා ගන්න සංකේතය වන්නේ සංකේතයක්නේ. වන්නේ කුමක්ද කියලා ඕන. එහෙම නැත්නම් වන්නේ සංකේතය දීලා ය කියලා අකට දාන්න ඕන. වන්නේ කුමක්ද කියලා දාපුවම ඒව මුකුත් දාන්න ඕනේ නැහැ. එහෙම ගමු අපි. එහෙම නැත්නම් විභක්ති අර්ථ දැක්වීමට අදාළ වාක්‍ය වන්නේ
හරි විභක්ති කියන්නේ මේවයි කියලා. මොකක් හරි එහෙම නැත්නම් මොකක් හරි දෙයක් අර්ථ දැක්වීම කියන එකත් ගන්න පුළුවන් අවබෝධයට. මේ විදිහට ගන්න. හරි. ඊළඟට අපි යන්නේ මොකෙටද?